ඇසල පුරපසළොස්වක පෝය දවසේ ධර්ම සාකච්ඡාවෙන් ගිහියාට මාර්ගඵල ලැබිය හැකිද කියන මාතෘකාව සාකච්ඡා කරන්න අපි කල්පනා කළා. ගිහි ජීවිතය ගත කරමින් නිවන අරමුණු කරගෙන අපට ගමනක් යන්න පුළුවන්ද? ඒ ගමනේදී මාර්ගඵල ලබා ගැනීමට අපට හැකියාවක් තියෙනවද? එහෙමනම් මේ කවර ආකාරයෙන්ද මාර්ගඵල ළඟා කරගන්න ගිහියෙකුට හැකියාව ලැබෙන්නේ? මේ පිළිබඳ ඇතැම් විට අපේ ගිහි සැදැහැවතුන් අතර යම් යම් ව්‍යාකුලතාවක් තියෙනවා. මාර්ගඵල ලබා දීම පිළිබඳව ඇතැම් ආයතන, ඇතැම් චරිත විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා පේනවා. විවිධ චරිත පසුපස, විවිධ රැලි පසුපස මාර්ගඵල ලබා ගැනීමේ අරමුණින් ගමන් කරන අය අතරමං වෙන අවස්ථා පිළිබඳවත් වාර්තා වෙනවා. කුමක්ද සත්‍ය తත්වය? සම්මා සම්බුදු දහම අනුව ගිහියෙකුට මාර්ගඵල ලබා ගන්න පුළුවන්ද? අද ඇසළ පොය දවසේ මේ වටිනා කරුණ පිළිබඳව අපි පැහැදිලි කර ගනිමු. ඊටම ගෞරවාදරෙන් নমස්කාර පූර්වකව අමාවැස්ස පෝදා සාකච්ඡාවට අපි ආරාධනා කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද දිනියායේ පඤ්ඤාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ, උන්වහන්සේ කැලණිය රාජමහා විහාරයේ විහාරාධිකාරීන් වහන්සේ, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද පනහඩුවේ යසස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ, ඔබ වහන්සේලා දෙනම ඊටාම ගෞරවාදරෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම අමාවැස්ස වැඩසටහනින් ධර්ම sannivedanayට සුවිශාල දායකත්වයක් ලබා දෙන, නිබඳවම අපට තමන්ගේ දැනුම තුලින් ධර්ම කරුණු මනාව පහදා දෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහතාට ඊටම ගෞරවයෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා. අපේ හාමුදුරනේ නිවනම අරමුණු කරගෙන ගිහි ජීවිතය අත්හැරපු උතුමන් ඔබ වහන්සේලා පැවිද්ද ලබා ගන්නකොටම ඒකායන අරමුණ නිවන බව සඳහන් කරනවා. එහෙත් ගිහි අප ලෞකික බැඳීම් සහිතව, සම්බාධක සහිතව යුතුයකම් ඉටු කරමින් යන ගමනක් තියෙනවා. පැහැදිලිව මේ ගමන් මාර්ග දෙකේ ලොකු වෙනසක් තියෙනවා. එහෙත් බෞද්ධයන් විදියට අපි නිවන ප්‍රාර්ථනා කරනවා. ප්‍රථමයෙන්ම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මේ ගිහියාට මාර්ගඵල ලැබිය හැකිද කියන අපේ මාතෘකාව පිළිබඳ විවරණයක්, ඒ වගේම පැවිදි උතුමෙකුගේ ඒකායන අරමුණ සහිත ගමන් මඟ පිළිබඳ විග්‍රහයකුත් මූලිකව බලාපොරොත්තු වෙනවා. හැම දිනකටම උතුම් තෙරුවන් ගුණ සරණ සුබ වාසනාවන්ත බොහෝ දිනයක් වේවා. ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගෞරවාර්ථ පනහඩුවේ යසස්සි මහා ස්වාමීන් වහන්සේ, වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයා ඇතුළු පින්වත්නි, අද ඇසළ පුර පසළොස්වක පෝය දවස මේ වෙලාවේදී අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වන්නේ මාතෘකාවෙන් කියවුණු විදියට ගෘහස්ත ජීවිතයක්, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට ආර්ය මාර්ගඵල ලාභීත්වය පිළිබඳව තියෙන හැකියාව, ශක්්‍යතාව, භව්‍යතාව පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඇසුරින් වගේම බෞද්ධ ඉතිහාසයේ උදාහරණ ඇසුරින් නිවැරදි පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම මේ තේමාව තෝරා ගැනීමේ අරමුණ වෙන්නේ නැති කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන්ම දැන් බෞද්ධ සමාජයේ ආරම්භ වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දේශනා කිරීමත් සමග. ඒ අර්ථයෙන්ුත් අද පොය දවස ඊටාම වැදගත් පුරපසළොස්වක පොය දවසක්, ශ්‍රී සද්ධර්මයේ උතුම් වූ උප්පත්තිය සිදු වූ දවස විදියට. දැන් බෞද්ධ ප්‍රතිපදාවට අනුව, බෞද්ධ ජීවන ප්‍රතිපදාවට අනුව පැවිදි ප්‍රතිපදාවත්, පැවිදි ජීවිතයත්, ඒ වගේම ගිහි ජීවිතයත් සමාජය තුළ පවතින ප්‍රධාන ජීවිත දෙක විදියට අවබෝධ කරගන්නව පමණක් නෙවෙයි, නිසැකවම සහ තර්කානුකූලව
පැවිදි සමාජයේ සුළුතරයක් බවත් ගිහි සමාජයේ බහුතරයක් බවත් ප්‍රායෝගික සත්‍ය බව අපි කවුරුත් දන්න කාරණයක්. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කිරීමේදීත් ඒ කාරණේ ඊටාම පැහැදිලිව අවධාරණය කරපු කාරණයක්. මේකෙදී ඊටාම වැදගත් වෙන්නේ වර්තමාන සමාජයේ පවතින සමහර අදහස්, මතිමතාන්තර, සාකච්ඡා, ඒ වගේම අලුත් සංකල්ප එක්ක අපි අවබෝධ කරගන්න උත්සාහ කළාම අපිට පේනවා හිටි ගමන් ඇතැම් විට තමන්ගෙන් සිද්ධ කරන ප්‍රකාශ තිබෙනවා. තමන් ආර්ය තත්වයටපත් වූ බව, එහෙම නැත්නම් මේ විශ්ව ධාතුව තුළ පරම සත්‍ය අවබෝධ කර ගැනීමෙන්, පරම යහපතට ළඟා වීමෙන්, සාක්ෂාත් කර ගැනීමෙන් පත්වෙන්නට පුළුවන් මේ සම්මා සම්බුද්ධත්වයටපත් වූ බව තමන් විසින් නිවේදනය කරන පුද්ගලයෝ මම හිතන්නේ ලංකාවෙත් ඉන්නවා, පිට රටවල් වලත් එහෙම ඉන්නවා. මෙන්න මේ తত্ত্বය ධර්මානුකූලව, තර්කානුකූලව, සාධාරණව, ශාස්ත්‍රීය ලෙස අවබෝධ කරගන්න අපිට තථාගත බුදුරජාණන් වහන්සේ සහ ඉතිහාසයෙන් ලැබෙන දැනුමේ ආලෝකය පිළිබඳව එක පැතිකඩක් විමසා බලන්න තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී මේ සාකච්ඡාවේ විවිධ පැතිකඩ අපි තෝරාගෙන සාකච්ඡා කරන අතරම ආරම්භයේදී එක කාරණයක් සඳහන් කළොත් පැවිදි ජීවිතයක් තෝරාගෙන තමන් විසින් පැවිදි ජීවිතයක් තෝරාගෙන පැවිදි ජීවිතය ගත කරන්න තීරණය කරන සත්පුරුෂ උතුමේ ඒ පැවිදි බව පූජනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ථාය යනාදී වශයෙන්. මේ පැවිදි වීමේ අරමුණ තමයි සියලු සංසාර ජීවිතයට අදාළ සියලු දුකින් මිදීමත්, ඒ වගේම නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. එතකොට පැවිදි ජීවිතයක ඒකායන මූලික ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ මේ ආධ්‍යාත්මික සුගතිය ඉහළම තත්ත්වයෙන් ළඟා කර ගැනීම. අපි දන්නවා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට ඊට වඩා තමා පිළිබඳ වගකීම, තමන්ගේ දරු පවුල පිළිබඳ වගකීම, සමාජ වගකීම, පුරවැසියෙක් විදියට වගකීම් ආදී වගකීම් රාශියක් තියෙනවා. ඊටාම ප්‍රසිද්ධ සූත්‍ර දේශනාව තමයි මේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ කාලේ තියෙන මේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව. එහිදී බුදුරජාණන් වහන්සේ හමුවන ගෘහපතිය සඳහන් කරන්නේ මෙන්න මේ වගකීම් මට ජීවිතේ තියෙනවා. මේ බඳු සතුටක් ගිහි ජීවිතය තුළ මම ලබනවා. ඒ බඳු මට ගැළපෙන ධර්මයක් දේශනා කරන්න කියන කාරණය. එතකොට මේ පැහැදිලිවම ගිහි සහ පැවිදි ජීවිත දෙකේ පැතිකඩ දෙක. හැබැයි ගිහි සමාජය තුල ඉන්න පුළුවන් ආර්ය ජීවිත ගත කරන පිරිසක්, අනගාരിക ජීවිත ගත කරන පිරිසක්, උතුම් ආධ්‍යාත්මික ජීවිත ගත කරන්න පෙළඹෙන පිරිසක්. අපිට ඉතිහාසයේ තියෙන උදාහරණ එකින් එක සලකලා බැලුවොත් අර විදියට පිරිසිදු අනගාരിക ආධ්‍යාත්මික ජීවිතයක් වෙනුවෙන් තමන්ගේ හිතේ තියෙන සියලු ශක්තියත්, ගතේ තියෙන සියලු ශක්තියත් කැප කරලා ජීවිතය ගත කරන්න උත්සාහ කළ උතුමෝ මේ ජීවිත කාලය තුලදීම උසස් ආධ්‍යාත්මික ප්‍රතිඵලයන් තමන්ගේ ජීවිතෙන් නෙලාගත්ත බවට අපිට සාධක තියෙනවා. එහෙම බැලුවොත් අපිට කණ්ඩායම් තුනක් අඳුනා ගන්න පුළුවන්. පැවිදි උතුමන්, ඒ වගේම ගිහි අනගාരിക ආර්ය ජීවිතයක් ගත කරන උතුමන් සහ සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන උතුමන් කියන කාරණේ. මේ කණ්ඩායම් තුනෙන් පැවිදි සමාජයත් අර ගිහි ආර්ය අනගාരിക ජීවිතයක් ගත කරන්න තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා ඒ අරමුණු සාක්ෂාත් කරගන්න උත්සාහ කරන කෙනෙකුට ගිහි ජීවිතය තුළ ඉඳලා ඊටාම උසස් තලයකට ආධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හිත පාරිශුද්ධභාවයට පත් කරගන්න පුළුවන් බව මූලික වශයෙන් අපිට සඳහන් කර හැකි කාරණයක් මේ මාතෘකාවේදී. එහෙමයි අපේ හැමතුරනේ. ආචාර්ය පූජ්‍යපාද පනහඩුවේ යසස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේ ගිහියෙකුට කවරාකාරයක ගෘහස්ත ප්‍රතිපදාවක්ද බුදුදහම අනුව පැහැදිලි කරලා දෙන්නේ තමන්ගේ ගිහි ජීවිතයත් සාර්ථක කරගෙන අවසානයේ නිවන කියන අරමුණට ලං වෙන්න. අපේ කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දෙනියාය පඤ්ඤාලෝක පඬිත හාමුදුරුවෝ, ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අපේ ගාමිණී රත්නශ්‍රී මැතිතුමන්,
ගායන් මහත්මයා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. අද ඇසළ පුරපසළොස්වක පොහෝ දවසේ අපි ඊටාම වටිනා කාලෝචිත මාතෘකාවක් තමයි මම හිතන්නේ මේ සාකච්ඡාවට බඳුන් කරන්නේ. අපේ හාමුදුරුවෝ මුලින් පැහැදිලි කළා වගේම මේ ඉස්සිල්ලාම අපි මේ ගිහි සාමීචි පටිපදාවයි පැවිදි ප්‍රතිපදාවයි දෙක පැහැදිලි කරලා හඳුනා ගැනීම ඊටාම වැදගත් වෙනවා. ගායන් මහත්තයා මට මතක් වෙනවා මේ ඔය සුත්ත නිපාතේ මුනි සූත්‍රය. මේ මුනි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දක්වනවා මේ ගිහි ප්‍රතිපදාවයි පැවිදි ප්‍රතිපදාවයි වෙනස් වෙන ආකාරය. සිකී යතා නීලගීවෝ විහංගමෝ හංසස්ස නෝපේති ජවං කුදාචන ආදී වශයෙන් පැහැදිලි කරන විදිහට ගිහියා මේ මොනරෙකුටත් ඒ වගේම පැවිද්දා හංසයෙකුටත් උපමා කරනවා. ඒකට හේතුව තමයි ගිහියා මොනරෙකුට උපමා කරන්නේ මොනරා වගේ විවිධ වර්ණයෙන් වර්ණවත්ව කටයුතු කරන්නා වගේ පිල්බර සහිතව කටයුතු කරන්නා වගේ ගිහි ජීවිතයක් ගත කරන පුජ්‍යලයාත් බොහෝ සමාජ වගකීම් අපේ හාමුදුරුවෝ මතක් කළා වගේම පෞල් සංස්ථාවේ ඉඳලා රට ජාතිය දක්වා වගකීම් ගොන්නක් කරේ තියාගෙන තමයි කටයුතු කරන්නේ. එතකොට ඒ නිසා ඒ ගිහියාත් ඒ වගේම පැවිද්දා හංසයාට උපමා කරන්නේ ඊටාම සරල ජීවිතයක් ගත කරන කෙනෙක් නිසා එතකොට මේ මොනරාගේ වේගයේ ජවයට වඩා හංසයාගේ වේගයේ ජවය වැඩි. ඒ නිසා වේගයෙන් ඉක්මනින් නිවන කරා ගමන් කිරීමේ මාර්ගය එතකොට පැවිදි සමාජයට ලැබිලා තියෙනවා. හැකියාව ලැබිලා තියෙනවා. මොකද අර බර අඩු නිසා. ඒ නිසා මේ ප්‍රතිපදාවන් දෙක එතකොට දෙපැත්තකට තමයි ගමන් කරන්නේ. හැබැයි මේ කණ්ඩායම් දෙකේම අරමුණ ගත්තට පස්සේ අපිට පේනවා එකම අරමුණකට තමයි මේ කණ්ඩායම් දෙකම ගමන් කරන්නේ. එතකොට ගමන් කරන්නේ අරමුණ සමානයි. හැබැයි වේගයේ පොඩි වෙනසක් තියෙනවා අර කණ්ඩායම් දෙකේ සමාජ වගකීම් ආදී දේවල් එක්ක. ඊළඟට දැන් අපි මේ ගිහි ප්‍රතිපදාව ගැන කතා කරනකොට දැන් අපි නිතරම කතා කරනවා නිති පන්සිල් පොහොය අටසිල් කියන සංකල්පය. එතකොට අද මේ විහාරස්ථානවල ලංකාවේ හැමතැනකම වගේ මේ අටසිල් සමාදානය වීමේ පොහොය දවසක් නිසා අපි දන්නවා මේ උපෝසත සීලය සමාදන් වීම ගිහියා නිරන්තරයෙන් ඒ කියන්නේ පොහොයට සමගාමීව කරනවා. හැබැයි නිතරම පංචශීලය සමාදන් වීම ආරක්ෂා කිරීම කරනවා. ඊට අමතරව මේ නිතිපන්සිල් පොහොය අටසිල් සමාදන් වුණා වගේම අර නිර්වාණගාමී මාර්ගයට ගමන් කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදා මාර්ගයත් ගිහියෙක් පැවිද්දා වගේම ගිහියෙත් සම්පූර්ණ කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී මාර දිව්‍යපුත්‍රය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා පිරිනිවන් පාන්න කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ මාර දිව්‍ය පුත්‍රයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මගේ ශ්‍රාවකයෝ ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න පිරිසක් වනතුරු මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මෙතන ශ්‍රාවක කියන වචනය භාවිත කළේ භික්ෂූන්ට විතරක් නෙවෙයි. දැන් ගොඩාක් අය උගත්තු පවා මේ බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍ර දේශනා භික්කවේ කියන වචනයෙන් ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. මහණෙනි කියලා අපි යෝග පරිවර්තනය කළාට පස්සේ එහෙනම් මේ ඔක්කොම සූත්‍ර මේ පැවිද්දන්ට විතරයි කියලා තමයි ගොඩක් අය මේ වැරදි අර්ථකථනයක්. හැබැයි එහෙම නෙවෙයි. ඕක බුදුරජාණන් වහන්සේ භාවිත කරලා තියෙන්නේ පොදු ආමන්ත්‍රණය කරන නාමයක් විදිහට. එතකොට මේ ශ්‍රාවක කියන කුලකයේ තමයි නිතරම සලකා බලලා තියෙන්නේ. එතකොට මේ ශ්‍රාවක කියනකොට අපි දන්නවා භික්ෂු සංඝ ශ්‍රාවක සංඝ කියලා කොටස් දෙකක් ඉන්නවා. භික්ෂු සංඝ කිව්වහම ගායන් මහත්තයා මේ භික්ෂු භික්ෂුණී කණ්ඩායම් දෙක අයිති වෙනකොට අපි දැන් සංඝ රත්නයට වඳින ගාථාවේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලානේ කියන්නේ. එතකොට එතන කොහෙවත් මේ භික්ෂූන් වහන්සේලාට හාමුදුරුවරුන්ට විතරක් වඳිනවා කියන එක නෙවෙයි. එතකොට මේ ශ්‍රාවක සංඝ කියන එක කියන්නේ සුතවා අරිය ශාවකෝ.
ඒ කියන්නේ අර අසුතවා පුතුජනෝ සුතවා ආර්ය ශාවකෝ කියන තැන ආර්ය ශ්‍රාවකයා කියන්නේ හොඳ ඇසූ පිරූ තැන් තියෙන කෙනා. ඊළඟට මේ සීලවන්තයින් දකින්න කැමති කෙනා, ආර්යයන් වහන්සේලා දකින්න කැමති කෙනා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයට ප්‍රතිපන්න, සෝවාන් ඵලය ලබාගත්, සකදාගාමි මාර්ගයට ප්‍රතිපන්න, සකදාගාමි ඵලය ලබාගත්, අනාගාමි මාර්ගයට ප්‍රතිපන්න, අනාගාමි ඵලය ලබාගත්, ඒ වගේම අරහත් මාර්ගයට ප්‍රතිපන්න, අරහත් ඵලය ලබාගත් කියන මේ අට්ඨපුරුෂ පුද්ගලා කියලා කියන්නේ මේ කණ්ඩායම අට. එතකොට මේ කණ්ඩායම් අට තුල ගිහි අයත් ඉන්න පුළුවන්, පැවිදි අයත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ සෝවාන් මාර්ගස්ත පලස්ත ආදී වශයෙන් මේ මාර්ගඵල ඵලවලට පත්වෙච්ච මේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ඕනෑම කෙනෙක් අපි මේ ශ්‍රාවක කියන කොටසට ගණනවා. ඒ අනුව අපිට පේනවා මේ ගිහි ප්‍රතිපදාව කියන එක අපි පැහැදිලිවම අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී දීඝජානුකෝලිය පුත්‍රය අහන ප්‍රශ්නයට ගිහියාගේ සාමාන්‍ය ස්වභාවයනේ කියන්නේ. අපි මේ කසී සලු අඳිනවා, ඊට පස්සේ රන් රිදී ආභරණ පළඳිනවා, ඒ වගේම මේ විදිහට ලෞකික ජීවිතයක් ගත කරනවා. ඒතර අපිට ගැළපෙන දහමක්. බුදුහාමුදුරුවෝ උත්ථාන සම්පදාදී වශයෙන් පැහැදිලි කරන කාරණාවල ඒවා කියනවා. එතකොට මේ ටිකත් කියලා සද්ධා සීල ත්‍යාග පඤ්ඤා කියන මේ හතරත් සම්පූර්ණ කළාම අර ගිහි ප්‍රතිපදාවත් එතනින් එහාට ආර්ය ප්‍රතිපදාවට ගමන් කරන්න පුළුවන් මාර්ගයත් අර ගිහි කෙනාටම කියලා දීලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මය පදනම් වෙච්ච මේ කාරණා ටිකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් ගිහි ප්‍රතිපදාව තුලත් අර කියන ලෞකික ජීවිතයේ සාර්ථකත්වයේ වගේම ආධ්‍යාත්මික විමුක්තියට අවශ්‍ය කරන මාර්ගය පෙන්වා දීලා තියෙනවායි කියන එක. එහෙමයි අපේ හාමුදුරනේ. ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයා බුදුරජාණන් වහන්සේ ගිහි ප්‍රතිපදාව, පැවිදි ප්‍රතිපදාව වෙන වෙනම දක්වලා තියෙන්නේ ඇයි? මේ ගමන ගිහියෙක් මේ විදියට යා යුතුයි, පැවිදි උතුමෙකුට යා යුතු මාර්ගය මෙයයි. එහෙම වෙන වෙනම දක්වලා තියෙන්නේ ඇයි? දැන් ගිහියෙකුට එකවර විවාහ ප්‍රාප්ත වෙලා දරුමල්ලෝ ඇති වුණායින් පස්සේ මේ නිස්සරණය පිළිබඳ හැඟීමක් ඇති වුණා කියලා ගිහි ප්‍රතිපදාව ඉක්මවා යන්න පුළුවන්. එහෙම වුණොත් කවර ආකාරයක තත්වයක් ඇති වෙයිද? මේ ගිහි පැවිදි ආචාර ධර්මවල විපරිණාමී ලක්ෂණත් සමග මේ පැහැදිලි කිරීම සිදු කරන්න ඔබතුමාට ආරාධනා කරනවා. අවසරයි. මම හිතනවා ගායන් මහත්මයා වචනකින්වත් අපි රටට හඳුන්වලා දෙන්න ඕන අපේ හාමුදුරන් වහන්සේලා දෙනම ඒ තරම් සුවිශේෂයි මට හිතුණා. ඒ නිසා වෙන්න අපේ කැලණි රාජමහා විහාරාධිකාරී කැලණි විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ඒ වගේම අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පනහඩුයි යසස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේත් දෙනමම අපේ රට අපේ බෞද්ධයෝ හැම කෙනෙක්ම විශේෂයෙන් හඳුනා ගන්න අත්‍යවශ්‍යයි. ඊටාම සුවිශේෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමක් ලෝකයේ විශ්ව භාෂාත් සමග බුද්ධ ධර්මය ගෙන යන්නට පිළිවන් හැකියාව ඇති ඊටාම අතලොස්සක් වන භික්ෂුන් වහන්සේලා අතුරින් ඊටාම ඉදිරියේම වැඩ සිටින ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමක් වශයෙන් ගුණ නැන දෙකෙන් පරිමිත අනූන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනමක් වශයෙන් තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලා දෙදෙනාගෙන් අපි අවසර පතනවා ගායන් මහත්මාණෙනි, ලංකාවාසී ඒ වගේම ලෝකවාසී බෞද්ධයිනේ අද ඇසළ පුරපසළොස්වක පොහෝ දිනය බෞද්ධයාට ඉතාමත් වැදගත් දිනයක්. මොකද වස් කාලය එළඹෙන, වස් කාලය ආරම්භන මූලික අවස්ථාව මුල් පොහොය වශයෙන් සැලකන්නේ පෙරවස් සමාදන් වෙන භික්ෂුන් වහන්සේලා සඳහා. එවැනි දවසක ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වන්නට මුල පුරන ඒ 3 මාසය නැත්නම් 4 මාසය ගිහියාට තවත් වඩා වැදගත් වන 4 මාසයක් වශයෙන් තමයි සැලකන්නේ. ඒ වගේම පැවිද්දා කියන දෙගොල්ලටම එක හා සමාන පුණ්‍ය කාලය. දැන් අපි මේ පුණ්‍ය කාලයෙන් පිනෙන් කුසලයට නැඹුරු විය යුතු කාල පරිච්ඡේදයක් විශේෂයෙන් පින තුල රඳා සිටිය හොඳටම ඇති කියලායි හිතෙන්නේ. පින කියලා කියන්නේ සසර සැප ලබන, සසර දික් වෙන, නිවනට ඊතරම් උපකාරී නොවන කාරණාවක්.
ඒ නිසා මේ පුණ්‍ය ශක්තිය කුසල ශක්තියක් බවට පරිවර්තනය කිරීමයි කළ යුතු වන්නේ. විශේෂයෙන් අපේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිතයේ ආචාර ධර්ම පෙළ ගැස්විලා තියෙන්නේම සීල සමාධි ප්‍රඥා වශයෙන්. ත්‍රිශික්ෂාවක් වශයෙන්. එය අනුපූර්ව ශික්ෂා, අනුපූර්ව පටිපදා, අනුපූර්ව පටිපදා, අනුපූර්ව ශික්ෂා, ත්‍රිශික්ෂාව. එතකොට එතෙන්දී මූලික වශයෙන් සීල සමාධි ප්‍රඥා කාරණා තුන භික්ෂුන් වහන්සේලා අනුගමනය කරන්නේ කුසලයේ නියෝජනය කරමින්. එතකොට ගිහියාට තියෙන්නේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඒක ඇත්ත වශයෙන්ම පිනටයි බර වෙන්නේ. මෙලොව ජීවිතයේ සසර සැප ලබන්නට පිළිවන් අමුද්‍රව්‍ය සපය ගන්නට පුළුවන් අවස්ථාව දන් සිල් භාවනා. එතනනුත් අපි පිනෙහි මූලිකම අවස්ථාවේ තමයි රැඳිලා සිටින්නේ ගිහියෝ. විශේෂයෙන්ම ඒකයි තියෙන ගැටලුව. ලංකා වාසී සිංහල බෞද්ධයන් ඒ වගේම ලෝකවාසී බෞද්ධයිනට මේ සාන්දෘෂ්ටික වශයෙන් බුදුදහමේ ප්‍රතිඵල ආධ්‍යාත්මික ගුණය ප්‍රත්‍යක්ෂයෙන් අස්පනා පිටම දැක ගන්නට නොහැකිව යන්නට ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඔන්න ඕකයි. දන් සිල් දෙකෙන් අපි නවතිලා ඉන්නවා. භාවනා කියන தത്വයට ගමන් නොකර ඉන්නවා. භාවනාව තමයි අර ත්‍රිශික්ෂාවට ප්‍රවේශ වෙන්නට මූලික අඩිතාලම සැපයන ඊටාම බල සම්පන්න අවස්ථාව. ඒ කියන්නේ කුසලය නියෝජනය කරන බල සම්පන්නම අවස්ථාව. අවාසනාවකට මෙන් විශේෂයෙන් ලංකා වාසී බෞද්ධයන්ගේ වැඩි වශයෙන් නැඹුරුව තියෙන්නේ සිල් පිරීම නැත්තම් දන් දීම කාරණා දෙකට පමණයි. එතකොට භාවනාව කළත් කරන්නේ වරදවාගෙන ඒක හරියට අල්ලගෙන නැහැ. කල යුතු විදිය හරියට හඳුනාගෙන නැහැ. අන්න ඒකයි ප්‍රධානම විශේෂත්වය වෙනස මේ භික්ෂුන් වහන්සේලාගේත් ගිහියාගේත් දෙගොල්ලගේම ආධ්‍යාත්මික ශක්තියෙහි යම් බඳු ඌනතාවක් පෙර කාලයන්ට වඩා අප දකින්නේ දකින්නට හේතු වෙලා තියෙන්නේ ඒකයි කියලායි මට හිතෙන්නේ. දන්සිල් භාවනා ගිහියන් විශේෂයෙන් දන්සිල් කියන කාරණා දෙක කරනවා. භාවනාව අඩුවෙන්ම කරනවා. කලත් කරන්නේ වරදවා. එතකොට ත්‍රිශික්ෂාව තුළ භික්ෂුන් වහන්සේලා නියෝජනය කෙරෙන සීල සමාධි ප්‍රඥා කියන ගුණය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අනුගමනය කිරීමෙන් කෙරෙන්නේ ඒක කුසලයයි නියෝජනය කෙරෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්ෂයේ ක්‍රියාසූරව යෙදෙන්නේ කියන අදහසයි මේ කුසලයා කියලා කියන්නේ. එතකොට ඒ తত্ত্বය භික්ෂුන් වහන්සේලා තුල අදටත් වඩා පෙර කාලයේ නම් හොඳටම දකින්නට ලැබුණා. ඇත්ත වශයෙන්ම ඒ කරුණාකාරණා පිළිබඳව යොමුවක් නැත්තේ නෑ. අදත් භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් ඒ තුල යෙදී නියැලී කටයුතු කරනවා. අපි නොදැනගත්තාට. මොකද හේතුව රහතන් වහන්සේ නමක් කවමදහකවත් කියා සිටින්නේ නෑනේ මම රහත් කියලා. සාමාන්‍යයෙන් අද නම් ඔය ප්‍රදර්ශන කාමයෙන් යුක්ත අය කියා සිටිනවා කියාගෙන යනවා. මාධ්‍ය ප්‍රදර්ශන තියෙනවා. මම රහත් වෙලා මම බුදු වෙලා ආදී වශයෙන්. නමුත් ඒක ඇත්ත වශයෙන්ම විහිළුවක්. නියම හැබෑ යථාර්ථය නෙවෙයි. ඒ නිසා ගයාන් මහත්මයා ඔබතුමා අහන ප්‍රශ්නය මේ ගිහි ප්‍රතිපදාව තුලත් පැවිදි ප්‍රතිපදාව තුලත් පවත්න ආචාර ධර්මවල යම් බඳු වෙනසක් විපරිණාමයක් පවතිනවාද කියන කාරණය පැහැදිලිවම පන්සිල් නිත්‍ය සීලය ගිහියාට ඒ වගේම පැවිද්දාට සාමණේරයා වශයෙන් අපි ගත්තොත් දස සීලය ගිහියාත් රකින්න සමාදන් වෙනවා. හැබැයි ඒකේ විශේෂත්වය හඳුන ගන්න ඕන. විශේෂත්වය ඇවිල්ලා හැම ශික්ෂාවක්ම ගිහියා සමාදියාමි කියලා වෙනවම අනුමෝදන් වෙනවා. සමාදන් වෙනවා. සාමණේර පැවිද්දා පදං කියලා මේ 10ම වෙනවම කියලා ඉමානි දස සික්ඛාපදානි සමාදියාමි කියලා එකට ගැට ගහනවා. මේකේ විශේෂත්වය හරිම දුෂ්කර කාර්යයක් සාමණේර භික්ෂුව කරන්නේ. මොකද හේතුව අර දම්වැලේ පුරුක්මෙන් එකක් ගැලවිලා ගියොත් අර 10ම ඉවරයි. අනිත් 9ත් ඉවරයි. හැබැයි ගිහියාට විශේෂත්වය එකක් ගලවලා ගියොත් අර 9ම තියෙනවා. 9ක් ගලවලා ගියොත් අර එකක් හරි තියෙනවා. භික්ෂුව බොහොම දුෂ්කෘතයක් කරන්නේ. ඇතැම් අය උදන් අනනවා ගිහි අය මේ දස්සිල් ගත්තට පස්සේ සාමණේර පොඩි ආමුදුරුන්ට අපිත් ඔය සීලෙම තමයි රකින්නේ. නමුත් ඒක ඊටාම දුෂ්කෘතයක්. මොකද එකක් ගලවලා ගියොත් අනිත් 9ම ගැලවිලා යනවා. ගිහියාට එහෙම නොව
9ක් ගලවලා ගියත් එකක් ඉතුරු වෙනවා. ඒ විදිහේ කාරණයක්. ඒ කියන්නේ පහසු බවක් පේනවා ඒ අයට. දැන් ඔය සාමාන්‍යයෙන් ශික්ෂාපද වශයෙන් ගත්තාම දැන් භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භික්ෂුන් වහන්සේලා අපි කෝටියක් සංවර සිල් වශයෙන් උපසම්පදා සීලය සලකනවා. ඒ අතරත ඔය පංචසත්ත්‍ය සේකියා ධම්මා 75ක් තියෙනවා සේකියා ධර්ම. ඒ සේකියා ධර්ම මේ පැවිද්දාටත් ගිහියාටත් ශිෂ්ට සම්පන්න සීලාචාර ගිහියෙක් වෙන්නටත් වැදගත් වෙනවා. හාමුදුරන්ට විතරක් නෙවෙයි බොහොමයක්ම මේ 75න් අපිටත් වැදගත් වෙනවා. ඒ නිසා මේවායේ ලොකු වෙනසක් තියෙන බව හැබැයි ගමන් මඟ තුල අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මුනි සූත්‍රයේ අවසාන ගාථාවේ සුත්ත නිපාතේ සිකියතා නීලගීවෝ විහංගමෝ හංසස්සනෝ පේති ජවංකුදාචන ඒවං ගිහිනා අනුකරෝති බික්කුණෝ මුනිනෝ විචිත්තස්ස වනම් මිජායතෝනේ. එතකොට මේ ජව සම්පන්න වේගය විශාල වශයෙන් වෙනස් වෙනවා ගිහියාට භික්ෂුවට වඩා. භික්ෂුව බොහොම ජව සම්පන්න වේගයකින් ගමන් කරන්නේ. නිවැරදිව මහානකම කරන භික්ෂුව කොයිතරම් සිල් රැක්කත් ගිහියාට ඒ තරම් වේගයක් නැහැ නිවන් කරා ගමන් කිරීමේ. ගාමිණී රත්නශ්‍රී මහත්මයා අපි ඉදිරි වටයන්හිදී තවදුරටත් මේ කාරණා අපේ සදහැවතුන්ට මනාව පැහැදිලි වන ආකාරයට ඔබතුමන්ලාගේ විස්තර බලාපොරොත්තු වෙනවා. ඊටාම කෙටි විරාමයක් ලබාගෙන අපි නැවතත් අපේ ධර්ම සාකච්ඡාව සමග සම්බන්ධ වෙමු. ගිහියාට මාර්ගඵල ලබාගත හැකිද? මේ මාතෘකාව ඔස්සේ අද අපි සාකච්ඡා කරන්නේ. ඇසළ පුර පසළොස්වක පෝය දවසේ තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේ බරණැස ඉසිපතන මෙගදායේදී දම්සක් පැවතුම් සුතුර දේශනා කරලා අපට සදාතනික විමුක්තිය ලබා ගැනීමේ මාවත දේශනා කිරීම ආරම්භ කළ දිනය මාර්ගඵල ලබලා නිවනට පත්වීමට ගිහි ජීවිතය ගත කරන අපටත් හැකියාවක් තිබෙනවද? මෙන්න මේ පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටින්නේ. ගිහියාට මාර්ගඵල ලබාගත හැකිද කියන මාතෘකාව කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද දිනියායේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද පනහඩුවේ යසස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයා මේ ධම්සභා මණ්ඩපයේ සිටින්නේ. පූජ්‍යපාද දිනියායේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දිවමන් කල පැවිදි මගඵල ලැබුවන් පිළිබඳව අපි විවරණයක යෙදিলা ඉන්පසු අපි බලාපොරොත්තු වෙනවා ගෘහස්ත මාර්ගඵලලාභීන් පිළිබඳව කතා කරන්න. ප්‍රථමයෙන් පැවිදි මගඵල ලැබූ උතුමන් පිළිබඳ පැහැදිලි කරන්න වහන්සේට ආරාධනා කරනවා. පයන් මහත්මයා අපි පළවෙනි වටේදී ගිහි ප්‍රතිපදාවත් ඒ වගේම පැවිදි ප්‍රතිපදාවත් පිළිබඳ මූලික විවරණයක් ලබා ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. අපේ පණහඩු යසස්සිය හමුදුරොත් ඒ වගේම ගාමිණී රත්නශ්‍රී මහත්මයාත් ඊටාම හොඳින් උපුටා දැක්වුවා මුනි සූත්‍රයේ සඳහන් වෙන ත්‍රිපිටක සාහිත්‍යයේ ඊටාමත් රමණීය උපමාව හංසේකට සහ මොණරෙකුට මේ ගිහි ජීවන ප්‍රතිපදා දෙක උපමා කොට දැක්වීම. දැන් බුදුරජාණන් වහන්සේ දවස මාර්ගඵල ලාභීන් පිළිබඳව කතා කරොත් අපිට එක නම් ලයිස්තුවක් දිගට සකස් කරන්න පුළුවන්. ධර්ම සාහිත්‍ය ඇසුරෙන් අපි දන්නවා පස්වග මහරහතන් වහන්සේලා, 80 මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා, තථාගත බුදුරජාණන් වහන්සේ සමග නිරන්තරයෙන් ධර්මචාරිකාවේ යෙදුණු මහරහතන් වහන්සේලා, ප්‍රථම ධර්ම සංගායනාවට සම්බන්ධ වුණු මහරහතන් වහන්සේලා ආදී වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මෙතනදී ඊටාම වැදගත් දේ තමයි අපි මේ මාතෘකාව වර්තමාන සමාජයට අදාළ වෙන විදියට අපි අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට යම්කිසි පුළුල් අවබෝධයක් ලැබෙන විදියට විවරණය කරන්න උත්සාහ කළොත් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මාර්ගඵල නොලබා තමන්ට යම්කිසි මාර්ගඵලයක් බඳු ආධ්‍යාත්මික ශක්තියක් ඇතැයි ප්‍රකාශයට පත් කළ පුද්ගලයන් සිටිය බව අපිට ත්‍රිපිටක සාහිත්‍යයෙන් හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම දීඝනිකායේ බ්‍රහ්මජාල සාමාන්‍ය ඵල කියන ප්‍රධාන මූලික සූත්‍ර දේශනා දෙක
තථාගත බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයෙහි ಭಾರತೀಯ සමාජයේ ආගමික පසුබිම පිළිබඳව අපිට විශාල හොඳ චිත්‍රයක් නැත්නම් විවරණයක් ඉදිරිපත් කරන සූත්‍ර දේශනා දෙකක්. අපි සාමාන්‍යයෙන් පොදු කරුණු විදියට කවුරුත් දන්න ප්‍රචලිත ප්‍රසිද්ධ කරුණු විදියට අහලා තියෙනවා මිත්‍යා දෘෂ්ටි නැත්නම් වැරදි ලෙස වරදවාගත් වටහාගත් දෘෂ්ටි නියම සත්‍ය නොවේ අර්ධ සත්‍ය පරම සත්‍ය ලෙස තේරුම්ගත් අවස්ථාව වශයෙන් බිහිවෙච්ච මේ දෘෂ්ටිවාද මතවාද 62ක් අඩුම වශයෙන් තිබුණා කියලා. ඒ සියලු දෙනාම ඔය උච්ඡේදවාදීන් භෞතිකවාදීන් කියන උග්‍ර භෞතිකවාදී ප්‍රවේශය ජීවිතය පිළිබඳව ඉදිරිපත් කරපු අය හැර අනිත් හැම කෙනාම යම්කිසි ධානලා නැත්නම් යම්කිසි ධාන තත්වයකට ගිහිල්ලා තමන්ගේ අතීතය දැකලා අනාගතය දැකලා මේ දිබ්බ චක්කු දිබ්බ සෝත වැනි කියන්නේ අතීන්ද්‍රිය ශක්තියින් සාමාන්‍ය ඉන්ද්‍රිය ශක්තිය ඉක්මවා ගිය ශක්තියින් දියුණු කරගෙන ඒවයින් ඇති කරගත්ත වැරදි දෘෂ්ටි නිසා තමයි තමන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්න බව ප්‍රකාශ කළේ. දැන් අර හරිම ලස්සන සිද්ධියක් තියෙනවා නාට්‍යයක් වගේ සිද්ධියක් ගාමිණී මහත්මයා අර උපක කියන ආජීවකයාට තථාගත බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රසන්න ඉන්ද්‍රිය ප්‍රසන්න පැවැත්ම ආකල්ප දැකලා ඒ කාලේ අහන ප්‍රශ්න දෙකක් තිබුණා සාමාන්‍යයෙන් පොදුවේ පැවිදි කෙනෙක් දැක්කම අහනවා ඔබ කවුද ඔබේ ගුරුවරයා කවුද මේ ප්‍රශ්න දෙක සාමාන්‍යයෙන් අහනවා හැම ඒ කියන්නේ කවුරු හරි ගුරුවරයෙක් අනුගමනය කිරීමෙන් තමයි කෙනෙක් ආධ්‍යාත්මික ජීවිතේ ඉහළ තැනකට යන්නේ මේ ප්‍රශ්න දෙකම ඇහුවා මේ ප්‍රශ්න දෙකම ඇහුවාම ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වැඩි පිරිසක් හමු වෙලා නැහැ මේ උපක කියන ආජීවකයා තමයි මුල්ම හමු වෙච්ච මනුස්සයන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේ පිළිතුරු දෙනවා නමේ ආචාර්යෝ අත්ති සදිසෝ මේන විජ්ජති සදේව කස්මින් ලෝකත්මින් නත්ති මේ පටිපුග්ගලෝ කියලා මට මේ මාර්ගයට සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න මග කියාපු ගුරුවරයෙක් නැහැ මේ මොහොතේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච වෙන කෙනෙක් නේ නිසා මට සමාන කෙනෙකුත් නැහැ පටිපුග්ගලෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඉක්මවා පවතින පුද්ගලයෙක් මේ වෙලාවේ ඇත්තෙත් නැහැ හරි ලස්සන පිළිතුරක් දෙනවා මේ උපක කියන ආජීවකයා වෙන්න පුළුවන් කියලා වෙන පාරකට හැරිලා ගියා කියනවා මේ උම්මග්ගන් ගහෙත්වා පක්කාමි කියලා කියන්නේ මේ ඒකට මේ උපක දක්වපු ප්‍රතිචාරය තමයි වෙන්න පුළුවන් කියලා වෙන පාරකට හැරිලා ගියා කියලා. ඒකෙන් තේරෙනවා තමන් බුද්ධත්වයට පත් වුණු බව තමන් මහරහත් තත්ත්වයට පත් වුණු බව කියපු ප්‍රකාශ කරපු විශාල පිරිසක් ඒ කාලේ හිටියා කෙනෙක්ගෙන් ඇහුවාම ඒ කෙනෙක් තැනකට ගිහලා කාලාම සූත්‍රය කියනවනේ විටින් විට තමන්ගේ ගමට විවිධ කණ්ඩායම් එනවා. ඒ හැම කෙනෙක්ම කියන්නේ තමන් සර්වඥ තත්වයට පත් වෙලා. සර්වඥ තත්වයට පත් වෙලා තමයි මේ කාරණේ කියන්නේ කියලා. ඒ කාලෙත් හිටියා. ඒ නිසාම බෞද්ධ පැවිදි ආචාර ධර්මවල එක ආචාර ධර්මයක් හඳුන්වා දෙනවා. ඒ තමයි පැවිදි බවට හානිවන. ඒ කියන්නේ පැවිදි භික්ෂුත්වය බිඳහෙලන කාරණයක් බවට පත් වෙනවා තමන්ට නැති ආධ්‍යාත්මික ගුණයක් තමන්ට ඇතැයි ප්‍රකාශ කරනවා. ඒකට කියන උත්තරී මනුස්ස ධම්ම පරාජිකා කියලා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් තමන්ට නැති ආධ්‍යාත්මික ගුණයක් තමන්ට ඇතැයි ප්‍රකාශ කරනවා නම් එක්ක තමන් සෝවාන් වෙලා කියලා හරි එක්ක තමන් රහත් වෙලා කියලා හරි එක්ක තමන් බුදු වෙලා කියනවා හරි ඒක ඇගීමට ලක් කළ නොහැකි ඇත්තම කියනවා නම් පහත් පෙළේ ප්‍රකාශයක් විදිහට තමයි බුදු සමයේ දකින්නේ. ඒ විතරක් නෙමෙයි ඒක භික්ෂු ජීවිතයට හානි කරන භික්ෂුත්වයේ නැති කරන ජීවිතයක් බවට අවධාරණය වෙලා තියෙනවා. ඒ නිසා නියම රහතන් වහන්සේ නම නියම සෝවාන් පදවියට පත් වුණු කෙනෙක් කවදාවත් එය විවිධ අරමුණු ඇතුව සමාජයට ප්‍රකාශ කරන්න යන පුද්ගලයෙක් නෙවෙයි කියන එක අපිට දකින්න පුළුවන්. ඊටාම මූලික ලක්ෂණයක් බවට පත් වෙන මට පොඩි වෙලාවක් තව ඉඩ දෙන්න. එහෙමයි. මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තථාගත බුදුරජාණන් වහන්සේට හමු වුණු ශ්‍රාවකයන් හඳුනා ගන්න පුළුවන් තව ඊටාම සුන්දර දාර්ශනික ප්‍රවේශයක් තියෙනවා. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙනවා මේ බුදුහාමුදුරන්ට හමු වෙන ශ්‍රාවකයන් 4 වර්ගයක්. මේ 4 වර්ගයේ නැවත වරක් අභිධර්ම පිටකේ පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ විවරණය වෙනවා. මේ 4 දෙනාම පළවෙනි එක්කෙනා තමයි උග්ඝටිතඤ්ඤු මහා ප්‍රාණ ගයන දෙවෙනි ගයන උග්ඝාටේති කියන්නේ
විවෘත කරනවා කියන එක. විවෘත කරන උග්ඝාටන විවෘත කිරීම. උග්ඝටිතඤ්ඤු කියලා කියන්නේ අර ඒ යම්කිසි දාර්ශනික ගැඹුරු පරම සත්‍යයට අදාළ ධර්ම කරුණක් ප්‍රකාශ කරනකොටම ඒ ප්‍රකාශ කරන අවස්ථාවේදීම ඒක මුළුමනින්ම ග්‍රහණය කරගෙන සත්‍ය අවබෝධයට ප්‍රවේශ වෙන පුද්ගලයා. කියන්නේ ඒ පුද්ගලයා සංසාරය තුල තමන් ඒ තරම් පුහුණු කරලා දියුණු කරලා ඉන්න කෙනෙක්. සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ දාරුචීරිය මහරහතන් වහන්සේ බඳු. ඒ කියන්නේ මේ පරම සත්‍ය පිළිබඳ එක ප්‍රකාශනයකින්ම උන්වහන්සේලා ඒක අවබෝධ කරගන්න. දැන් අස්සජි මහරහතන් වහන්සේ, පස්වග මහරහතන් වහන්සේලාගෙන් පස්වෙනි මහරහතන් වහන්සේ සරියුත් මුගලන් දෙන්නමගෙන් පළවෙනිය හම්බුණාට පස්සේ කියන්නේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ඊටම කෙටි ගාථාවකින් සඳහන් කරන්නේ. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ යේ සංච නිරෝධෝ ඒවං වාදි මහාට. මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ පටිච්ච සමුප්පාද දර්ශනයට අනුව මේ ලෝකයේ හටගන්නා බව, පවතින බව, නිරෝධයටපත් වෙන බව ඊටාම සංක්ෂිප්ත ගාථාවකින්. ඒ ගාථාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් අහන්නේ. ඒ සැනින් ඒ ධර්මාවබෝධයේ ධර්මාභිසමය ලබන්නට ශක්තිය තිබුණා හිටියේ. එතකොට මේ ඇකන උග්ඝටිතඤ්ඤු. ඒ කියන්නේ ඒ සිත කුසල ශක්තියෙන් විවෘත වෙලා තියෙන්නේ පරම සත්‍ය ඊටාම් ක්ෂණයකින් අවබෝධ කරගන්න. දෙවෙනි කණ්ඩායම තමයි විපච්චිතඤ්ඤු. ඔය පච්චති කියලා කියන්නේ පිසිනවටනේ. යමක් මුහුකුරා යනවට. විපච්චි කියලා කියන්නේ ඒ කියන්නේ මුහුකුරාගිය නුවණ තියෙන කෙනා. මුහුකුරාගිය නුවණ තියෙන කෙනෙක් ඒ මුහුකුරාගිය පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය, ආධ්‍යාත්මික ගුණ ශක්තිය නුවණ තියෙන කෙනෙකුට ඊළඟට අනුපිළිවෙලින් මේ ධර්මයේ දේශනා කරනකොට අවබෝධ කරගන්න පුළුවන්. තුන්වෙනි කෙනා ගැන සඳහන් වෙනවා ඤෙය්‍ය. ඒ ඤෙය්‍ය කියන ඤෙය්‍යෝ කියලා සඳහන් වෙනවා. ඒ කෙනා අහලා දැනගෙන මතක තියාගෙන නැවත නැවත අවධාරණය කළා කීමෙන් යම්කිසි වෙහෙසක් දරලා උත්සාහයක් දරලා ඒ ධර්මය අවබෝධ කරගන්න කෙනා. හතරවෙනි කෙනා තමයි පදපරම. මේ පදපරම කියන එක ගැන මම හිතන්නේ එච්චර පැහැදිලි අවබෝධයක් නැහැ කියන එක තමයි නිකන් මම මේ කියවපු තැන් වලින් තිබුණේ. පදපරම කියන්නේ කිසිම දෙයක් බැරි කෙනා වගේ අදහසක් සමාජයේ ජනගත වෙලා තියෙන. ඒක ඉගෙන ගන්න බැරි, පාඩම් හිටින්නේ නැති, ධර්මයේ දන්නේ නැති අර චුල්ලපන්තක හාමුදුරන්ට උපමා කළා කියන. නමුත් ඒකේ වැරැද්දක් තියෙනවා. පදපරම කියන කෙනාට ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්, මතක තියාගන්න පුළුවන්, ඊට පස්සේ දේශනා කරන්න පුළුවන්. හැබැයි මේ භාෂාමය මට්ටමින් විතරයි අවබෝධ කරගන්න. ඒ ධර්මය හදවතින් අවබෝධ කරගන්න බෑ. පුද්ගල පඤ්ඤාති ප්‍රකරණේ කියනවා මේ භවයේදී ආධ්‍යාත්මික සුගතියක් ධර්මාභිසමයක් ලබන්නේ නැහැ. හැබැයි භාෂාත්මක වශයෙන් පොතේ තියෙන දේ අවබෝධ කරගන්න පුළුවන්, මතක තබා ගන්න පුළුවන්, කියන්න පුළුවන්, විවරණය කරන්න පුළුවන්. ਉਹ ආධ්‍යාත්මික සුගතියකට යන්නේ නැහැ. මේ හතර දෙනාම බැලුවාම ඊටාම කියන්නේ සාමාන්‍යයට වඩා උසස් තැනකට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි අය තමයි තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයෙහිම ඒ ජීවිත කාලයේදීම උතුම් ආධ්‍යාත්මික සුගතියකට ධර්මාභිසමයකට යෑමේ අවස්ථාව උදා කරගත්තා. එහෙමයි අපේ හැමතුරනේ. ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා පූජ්‍යපාද පනහඩුවේ යසස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේට බුද්ධ කාලීන ගෘහස්ත මාර්ගඵල ලාභීන් පිළිබඳ සිහිපත් කිරීමක් කරන්න. ගෘහස්ත මාර්ගඵල ලාභීන් පිළිබඳ. ඔව් මම හිතන්නේ අද මාතෘකාවට අදාළවම මේ ඓතිහාසික තොරතුරු කතා කරන මාතෘකාව තමයි මේ මාතෘකාව. මොකද මේ ගිහි යාට මාර්ගඵල ලැබිය හැකිද කිව්වට පස්සේ මේකට හොඳම උත්තරයක් අපිට හොයාගන්න පුළුවන් බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු මාර්ගඵලලාභී ගිහියන් පිළිබඳව කතා කරනකොට ඔවුන්ගේ මාර්ගඵලලාභීන් වශයෙන් කරපු ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ ධර්මය දේශනා කිරීම, ධර්මය සාකච්ඡා කිරීම, ධර්මයේ විවරණය කිරීම සඳහා මාර්ගඵලලාභී ගිහි අය ක්‍රියා කරපු ආකාරය පිළිබඳව පෙළෙහි අටුවාවල සඳහන් වෙන තොරතුරුත් එක්ක. එතකොට බුදුහාමුදුරුවන්ගේ ශාසනය අද වගේ දවසකනේ ගායන මහත්තයා ආරම්භ වෙන්නේ. එතකොට පස්වග තවුසන්ගෙන් ආරම්භ වෙලා පැවිදි සංස්ථාව ඇති වෙනවා. ඊට පස්සේ පළවෙනි තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාව බවට පත් වෙන්නේ යසකුල පුත්‍රයාගේ අම්මයි තාත්තයි දෙන්න කියලා තමයි බෞද්ධ ඉතිහාසයේ තියෙන්නේ. එතකොට එතනින් පටන් ගත්තාම අර
දෙරුවන් තෙරුවන් බවට පත් වුණා වගේ අද වගේ දවසක මේ පැවිදි සංස්ථාවට ගිහි සංස්ථාවත් එකතු වෙලා සිව්වනක් පිරිස නිර්මාණය වීම මේ වගේ දේවල් ශාසනික විකාශයේ තියෙනවා. එතකොට මේ මාර්ගඵලලාභී ගිහියන් පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම ඒ කාලේ සමාජයේ තිබුණ පිළිගැනීමක් තිබුණා මේ මම මේ පිරිමි අය ගැන නෙවෙයි කාන්තාව සම්බන්ධයෙන්. මොකද බමුණන්ගේ ඉගැන්වීම එක්ක කාන්තාව ගැන ඉතාමත් පහත් සමාජ මට්ටමක් නිතිබ්බේ. එතකොට මේ ඉත්තිභාවෝ නෝ කිංකෛරා චිත්තම්හි සුසමාහිතෝ ඥානම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතෝ කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මේ ස්ත්‍රී පුරුෂ භාවය, ගිහි පැවිදි භාවය නැත්තම් මේ කිසිම දෙයක් මේ නිවැරදිව ධර්මයේ දකින්න කෙනා විදර්ශනාව දකින්න කෙනාට අදාළ වෙන්නේ නැහැ. එතකොට අන්නේ පදනමෙන් අපිට පුළුවන් ඒක බුද්ධ කාලීන සමය තුල හිටපු ගිහි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අයිති මාර්ගඵලලාභීන් පිළිබඳව කතා කරන්න. එතකොට දැන් මම මේකෙදි උදාහරණ කිහිපයක් ගොඩාක් උදාහරණ තියෙනවා. අපේ හාමුදුරුවෝ ඉස්සෙල්ලා කිව්වා වගේ ලිස්ට් එකක් අපිට කියන්න පුළුවන් මේ මාර්ගඵලලාභීන් ගැන. එතකොට මේ වගේ උදාහරණ කිහිපයක්. දැන් මම එක උදාහරණයක් කිව්වොත් මේ හාමුදුරනේ මේ චිත්ත ගෘහපතිය පිළිබඳව කතාව ඊටාම ජනප්‍රිය බෞද්ධ ඉතිහාසයේ හිටපු ප්‍රධාන පෙළේ අනාගාමී වෙච්ච කෙනෙක් තමයි චිත්ත ගෘහපතිය. එතකොට මේ චිත්ත ගෘහපතියා ළඟට ඇවිල්ලා විශාල පිරිස් බණ ඇහුවා. චිත්ත ගෘහපතියා ධර්ම දේශනා කරන්නත් දක්ෂ කෙනෙක් ඒ කාලේ. එතකොට අනාගාමී මාර්ගඵල ලබාගෙන ඊට පස්සේ තමන් අවබෝධ කරගත්ත ධර්මය තවත් විශාල පිරිසකට ප්‍රකාශ කරමින් ක්‍රියා කරපු කෙනෙක් තමයි මේ චිත්ත ගෘහපතිය කියලා කියන්නේ. එතකොට දෙවියෝ ඇවිල්ලා මෙයා මරණාසන්න වෙලාවෙ ඉන්නකොට දිව්‍ය ලෝකෙට අරගෙන යන්න හදනකොට පවා මෙයා කියන්නේ මට ඒකෙන් වැඩක් නැහැ. දිව්‍ය ලෝකේ කියන්නේ తాවකාලික දෙයක්, අනිත්‍ය දෙයක්. ඒ නිසා ඊටත් වඩා එහා ගිය මේ මාර්ගඵල ලැබලා නිවන් දකින්න මට්ටමට යන්න ඕනි කියන මට්ටමට තරම් මේ ධර්මයේ ගැන හොඳ අවබෝධයක් තිබ්බා. මාර්ගඵල ලබා ගත්ත අය. ඊළඟට අනිත් එක තමයි අපේ සමාජය තුල නොඑක ආකාරයේ කතිකාවතක් තියෙනවා මේ මාර්ගඵල ලැබපු කෙනාට ලෞකික ජීවිතයක් ලැබපු ගිහියට භෞතිකව මේ සතුටෙන් ජීවත් වෙන්න බැයිද? මේ මාර්ගඵල ලැබපු අය කියලා කියන්නේ කිසිම සතුටක් නැති ජීවිතේ නිකන් අර කලකිරීමටපත් වෙච්ච කිසිම ආකාරයකින් විනෝදයක් විවේකයක් නැති කණ්ඩායමක් වගේ කියන වැරදි අවබෝධයක් හැඟීමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔකට හොඳම උදාහරණ කතාව තමයි විශාකා සිටු දේවියේ කතාව. ඔබ දන්නවා මේ ධනංජය සිටුවරයාගේ දුව තමයි විශාකාව කියලා කියන්නේ. ඒතකොට විශාකා සිටු දේවිය සෝතාපට්ටි ඵලයට පත් වෙන්නේ අවුරුදු 7ේදී. 7 හැවිරිදි වියේදී මෙණ්ඩක සිටුවරයා තමන්ගේ මිනිපිරියට කතා කරලා බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා වැඩ ඉන්නවා කියලා කිව්වහම යෙහෙලියෝ ටිකත් එක්ක ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් බණ අහනවා. බණ ඇහුවට පස්සේ මේ යෙහෙලියන් කණ්ඩායමම සෝතාපට්ටි ඵලයට පත් වෙනවා. ඒතකොට විශාකා සිටු දේවිය මේ දරුවන් ලෞකික ජීවිතයේ සාර්ථකව ගත කළා වගේම දරුවන් 20ක් ලැබුවයි කියලා තමයි කියන්නේ. ඒතකොට ලෞකික ජීවිතයේදී ගත කරන්න තියෙන අර සැප සම්පත් ලැබලා කාමභෝගී ජීවිතයක් ගත කරලා ඒ වගේම අමුදරුවන් ලබාගෙන ඒ වගේම ඒ වගේ ඊටාම සාර්ථක ගිහි ප්‍රතිපදාවකුත් අනුගමනය කළා කියන එක අපිට ඊටාම මනවින් පැහැදිලි වෙනවා. ඊට අමතරව තව එක උදාහරණයක් කිව්වොත් ඔය පංචකංග කියලා වඩුවෙක් පිළිබඳව කතාවක් තියෙනවා. මේ පංචකංග කියන වඩුවා එක අවස්ථාවක උදායි හාමුදුරුවොත් එක්ක සංවාදයක් ඇති කරගන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් අද කාලේ මේ වඩුවෙක් කිව්වට පස්සේ අර අධ්‍යාපනික මට්ටමින් පහළ මට්ටමේ ඉන්න වෘත්තිකයෙක් විදිහට වෘත්තියක් කරන කර්මාන්තයක් කරන කෙනෙක් විදිහටනේ කියන්නේ. එතකොට නමුත් මේ පංචකංග කියන කෙනා මේ බුදුරජාණන් වහන්සේ මේ උදායි හාමුදුරුවොත් එක්ක සංවාදයක් ඇති කරගත්තා. මොකද්ද සංවාදේ? අර වේදනාවන් කීයක් තියෙනවද? උදායි හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝ වේදනාවන් 3ක් පැහැදිලි කරලා තියෙනවා. මොනවද? මේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා.
පංචකංග කියනවා නෑ දෙකයි තියෙන්නේ. අදුක්කම සුඛ කියලා එකක් නෑ සුඛ දුක්ඛ විතරයි තියෙන්නේ. ඊට පස්සේ මේ සංවාදයේ දිගින් දිගටම ගිහිල්ලා ඕක යනවා ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ ළඟට. ආනන්ද හාමුදුරුවෝ මේක බුදුහාමුදුරුවෝ ළඟටත් අරන් යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදායි හාමුදුරුවොත් නිවැරදි කවුද පංචකංගත් නිවැරදි. මොකද බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ විවරණය කරන පරියාය දේශනා කියලා ක්‍රමවේදයක් තියෙනවා. එතකොට කෙනෙක් දෙකක් කිව්වත් තව කෙනෙක් 100 නෙවෙයි 108ක් දක්වා මේ වේදනාවන් තියෙනවා කියලා විවිධාකාරයෙන් විවරණය කළත් ඒකේ වැරද්දක් මා දකින්නේ නැහැ කියලා. එතකොට අර මේ ඒ වගේ මාර්ගඵල ලබාගත්ත ඒ වගේම ධර්මය අවබෝධ කරගත්ත ගිහියන් පිළිබඳව අපිට ගොඩාක් උදාහරණ තියෙනවා. ඊළඟ රජවරු ගත්තොත් එහෙම රජවරු ඊළඟට ඔය සුද්ධෝදන රජුරෝ වගේ රජවරු පවා මුලින්ම මිත්‍යා දෘෂ්ටිකයන් බවට පත් වෙලා ඉඳලා මේ ධර්මය අවබෝධ කරගත්ත අය පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ එතකොට අපිට තේරෙන්නේ මේ ගිහියාද පැවිද්දාද ස්ත්‍රියද පුරුෂයාද තරුණද බාලද මහලුද ආදී ભેදයක් නැහැ මේ මාර්ගඵල ලැබීම සඳහා. ඒකට ගොඩක් වෙලාවට මේ පුංචි වයසේ මේ අවුරුදු 7 8 කෙනාටත් මාර්ගඵලයක් ලබන්න පුළුවන්. තරුණ වයසේ කෙනාටත් පුළුවන්. මහලු වයසටපත් වුණාමත් පුළුවන්. සමහරක් වෙලාවට මේ මරණාසන්න භාවයටපත් වෙලා ඒ වෙලාවෙත් මාර්ගඵලයක් ලබන්න පුළුවන්. ඒකට ඒ වගේ අවස්ථා පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. ඊළාට මම තව එක කාරණාවක් කියන්න ඕනේ. ඔය සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ තියෙනවා ඵල කියලා සූත්‍රයක්. මේ ඵල සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ ධම්මා සෝතාපට්ටි ඵල සච්චිකිරියාය සංවත්තති. මහණෙනි සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කර ගැනීම සඳහා හේතු වන කාරණා 4ක් තියෙනවා. එතකොට මේවා කොහෙවත් පැවිද්දන්ට කියලා නැහැ. එතකොට ඒ කාරණා 4 කියනවා මොනවද? සත්පුරුෂ සංසේවය. ඒ කියන්නේ සත්පුරුෂයන් ඇසුරු කිරීම, සීලාදී ගුණයන්ගෙන් යුක්තය ආශ්‍රය කරන එක. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම, සද්ධම්ම ශ්‍රවණං. යෝනිසෝ මනසිකාරය කියන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වීම, සතිපට්ඨානෙ වැඩිම. ධම්මානුධම්ම පටිපත්තිය ධර්මානුධර්ම ප්‍රතිපන්න භාවයේ නැත්නම් ධර්මානුකූලව මේ මාර්ගයේ ගමන් කිරීම. එතකොට මේ කියන කාරණා 4 ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඕනෑම කෙනෙක් නිවැරදිව අවබෝධයෙන් වඩනවා නම් අන්නේ කෙනාට මාර්ගඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක අපේ ධර්මයේ තුල පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා මේ බුද්ධ කාලීනව හිටපු මේ ගිහි සාමීචි ප්‍රතිපදාවේ ගමන් කරමින් මාර්ගඵල ලබාගත් උදවිය ගැන ඔය තොරතුරු කියනවා වගේම අපි තේරුම් ගන්න ඕනේ එකක් තියෙනවා ගායන් මහත්තයා. මොකද හැබැයි ඒ කාලේ හිටපු ඔය මාර්ගඵල ලබාගත් කිසිම ගිහියෙක් මම මේ මාර්ගඵලය ලැබුවා කියලා පෙන්වන්න ප්‍රදර්ශනය කරන්න සහතික ඉල්ලන්න සහතික දෙන්න ඒවට ගියේ නැහැ. ඒකට ගොඩක් වෙලාවට ඒ අය තමන්ගේ චර්යාව තුලින් පැවැත්ම තුලින් ආධ්‍යාත්මික ගුණ තුලින් තමයි ඔවුන්ගේ මාර්ගඵලලාභී බව ඒ වගේම ධර්මයේ පිළිබඳ අවබෝධය දැනුමින් තමයි ඒවා සමාජයේ දැනගත්තේ නැතුව එතනින් එහාට අර වගේ අර දැන් කාලේ විදිහට ගත්තොත් වර්තමානයේ වගේ ඇතැම් ගිහි උදවියත් මාර්ගඵලයක් නොලබා නමුත් මාර්ගඵල ලැබුවයි විදිහට බුදු වෙලා කියලා ඒවට තමන් ලැබුවා වගේම අනිත් අයටත් සහතික දෙන්න යමින් මේ කූට ජාවාරංකාර විදිහට ක්‍රියා කරන ඒ වගේ අයට වඩා අර මේ බුද්ධ කාලයේ ගත්තහම නිවැරදිවම මේ මාර්ගයේ ගමන් කරලා ඒ විදිහට අවබෝධ කරගත්ත උදවිය පිළිබඳව අපිට ගොඩක් තොරතුරු බෞද්ධ සාහිත්‍යයෙන් කියන්න පුළුවන්. ඉතින් මම ඔය උදාහරණ කිහිපයයි කිව්වේ. තව 100 ගාණක් උදාහරණ ත්‍රිපිටකයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙමයි අපේ හඳුනේ. ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයා දැන් එදා බුද්ධ කාලයේ ගිහි සදහැවතුන් මාර්ගඵල ලබා ගත්ත වගේම අදත් බොහෝ උනන්දුවක් තියෙන බොහෝ දෙනෙකුගේ මේ ආත්ම භාවය තුලදීම මාර්ගඵල ලබලා නිවන් අවබෝධ කරගන්න මම කවුරුන් හෝ ධර්මය පැහැදිලි කරන ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා හරි එහෙම නැත්නම් කිසියම් විදිහකින් ත්‍රිපිටකය අධ්‍යයනය කරලා හරි මේ ඵලය ලබා ගන්න ඕන කියලා. අදත් එදා කලා වගේම ගිහියට මාර්ගඵල ලබන්න පුළුවන්ද නැත්නම් එදාට වඩා වෙනසක් බාධාවක් තියෙනවද? පැහැදිලිවම
තාම කෙටියෙන් පිළිතුරක් ලැබෙනවා නම් ඔය ප්‍රශ්නයට බුදුහාමුදුරන්ගේ ධර්මය निराවුල්ව මේ ලෝකේ යම්තාක් කල් රැඳී තිබේද ඒ තාක් රහතුන්ගෙන් ඌනතාවක් හිඟයක් වෙන්නේ නැහැ කියන එක බුදුහාමුදුරුවොත් පිළි අරගෙන තියෙනවා. හැබැයි ධර්මය කොයිතරම් දුරට පැහැදිලිව දිගින් දිගටම ආවද කියන එකේ යම් යම් ගැටලුත් තියෙනවා. දැන් අද මේ කරන විකෘතිය හැටියට ඔයනි විකෘති යම් යම් කාලයන්හිදී අඩු වැඩි වශයෙන් සිද්ධ කරපු අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් ඔය රහත් ත්වයට හෝ මාර්ගඵලලාභීත්වය ලබන්නට ස්ත්‍රී පුරුෂ භාවය හෝ ගිහි පැවිදි භාවය ගැටලුවක් නෙවෙයි. දැන් මට මතක් වෙනවා මේ සංයුත්ත නිකායේ ඊටාම පැහැදිලිව බුදුහාමුදුරන්ගේ දේශනාවක් තියෙනවා යස්ස ඒතා දිසායානං ඉත්‍යා පුරිසස්සවා සවේ ඒතේන යානේන නිබ්බානස්සේව සම්තිකේ. දැන් ස්ත්‍රියකට හෝ වේවා පුරුෂයෙකුට හෝ වේවා ආරෂ්ඨායික මාර්ගය නම් වූ යානාවක් වෙත්නම් ඒ දෙගොල්ලෝම එකම රියෙන් තමයි එකම යානාවෙන් තමයි නිවන් මගට යන්නේ. නිවන කරා ගමන් කරන්නේ. එතකොට ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම මේක පුළුවන්. එතකොට භික්ෂුන් වහන්සේලා ගිහි පැවිදි වශයෙන් ගත්තාම භික්ෂුන් වහන්සේලාට අමුතුවෙන් කියන දෙයක් නැහැ. දැන් මෙතෙන්දී ගයන් මහත්මයා තියෙන ගැටලුව ඓතිහාසික වශයෙන් එදා මෙදාට වඩා රහතුන්ගෙන් අඩුවක් උනේ නැහැ කියන එක පැහැදිලි. මේ කාලේ බුදුරු පහලවන්නෙත් නැත්තේ ඒ නිසානේ. මොකද මිනිසුන්ගේ අවශ්‍යතා වෙන දේවල්නේ. කින් කුසල ගවේසි කින් සත්‍ය ගවේසි සමාජයක් නෙවෙයිනේ අද තියෙන්නේ. කින් කුස පිළිබඳව හොයන එකක් නේ කුසලයේ නෙවෙයිනේ නේද? මොකද්ද මේ කුසට දාගන්න තියෙන්නේ කුස පුරව ගන්න මොකද්ද කියනවා මිසක කුසලයේ මොකද්ද කියන එක හොයන කාලයක් නෙවෙයි යන්නේ. ඒ නිසා ධර්මයක් පාවිච්චි කරන්නේ කුස පුරව ගැනීම උදෙසානේ ඇතැම් අය. දැන් ওই පහළ වෙච්ච ඇතැම් රහතන් වහන්සේලාගේ ස්වභාවය නියම මුල් බුදු සමයෙහි රහතන් වහන්සේලාගේ ස්වභාවයයි සංසන්දනාත්මකව බැලුවාම අපිට නිකන් හාස්‍යෝත්පාදක කරුණුනේ උපදින්නේ. දැන් ඇතැම් විට ඇතැම් රහතන් වහන්සේලා යයි කියා ගන්නා වූ අයගේ ක්‍රියාකලාපයන් දැක්කහම බුදුදහම පිළිබඳව ඊටාම පටික්කුල සංඥාවක් ඇතිවන්නේ. පිළිකුල් සහගත බවක් ඇතිවන්නේ. ඒ ක්‍රියාකාරීත්වය, ඒ හැඩි දැඩි භාවය, ඒ අවිනීත බව, අශ්ලීල බව, අශිෂ්ට ගති බැලුවාම මේ රහතන් වහන්සේ පිළිබඳවත් අපිට ඇති වෙන්නේ නිකන් හරි ප්‍රශ්නාර්ථයක්, ගැටලුවක්. මෙහෙමද රහතන් වහන්සේලා කියන එකනේ. ඇතැම් විට මාධ්‍ය වලින් අද ඔන්න මම රහත් වෙලා බුදු වෙලා කියලා කියපු අය හෙට උදේ වෙනකොට නෑ මට වැරදුනා කියලා කියනවනේ. ඒ වගේ හරීම විහිළුවක් බවට මේක පරිවර්තනය වෙලා තියෙනවා. ඒවට මාධ්‍යත් යම් ප්‍රමාණයකට වක් කියන්න ඕනේ. ඒ චරිත මේ උස්සලා තිබීම හා සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යයන්. ඒක මහා පුදුමාකාර දෙයක්. මට හිතෙනවා ගයන් මහත්තයා මේක සැලසුම් සහගතවම කරන්නා වූ දෙයක් දෝ කියලා. මේක විනාශම කළා දාන්න, නැති භංග කළා දාන්න. මේකද බුද්ධ ආගම ලෝකයට අද ඉල්ලන දෙයක් වර්තමානයේ. පුදුම විදියට බුදුදහම කෙරෙහි යොමුතාවක් තියෙනවා. මේක ලප්තැනම ලොප් කරන්න තිඹිරි ගෙහිම නසන්න ගෙන යන්නා වූ සැලසුමක් දෝ කියලා අපට හිතෙනවා. දැන් අපි ගත්තොත් දැන් ඔය යම් යම් බුදුවරු පහළවලා කියලා කරන විකෘතිය දිහා බැලුවාම ගයන් මහත්මයා හරිම සෝචනීය දෙයක්. ඊටාම භයානක දෙයක්. අද බුද්ධ ආගම පිළිබඳව මේ වගකිය යුත්තන් ගිහි පැවිදි දෙපාර්ශ්වය පිළිබඳව අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේ පිළිබඳව කළ යුතු දේද මේ කරන්නේ? ඇත්ත වශයෙන්ම ධර්මාශෝක මහාධිරාජයා කොයිතරම් ක්ෂණිකව මේකට පියවර ගත්තද මේ විකෘතිය නැති කරන්නට. අද ඒ වගේ විකෘති කොයිතරම් තියෙනවද? කොයිතරම් බෞද්ධයා අතරමං කරලා තියෙනවද මේ රටේ? දැන් ඉන්දියාවේ උපන් බුදුන් ඇත්ත වශයෙන්ම අපිට සාධනීය මට්ටමේ යම් යම් මේ කැණීම් වලින් පැහැදිලිවම සොයාගත්තනේ ඉන්දියාවේමයි ඉපදුනේ කියන්නේ. ලංකාවේ ඉපදුනා කියන බවට අද බුදුහාඳුරු 3 වතාවක් වැඩියා කියන බවටවත් සාධක සොයාගන්න නැහැ. අඩුම ගානේ දැන් පුරාවිද්‍යාත්මකව 100% සාධනීය මට්ටමේ පිළිගත හැකිව කරුණු ඉදිරිපත් වෙන්නේ වංශකතාගත යම් යම් කරුණු අභිලේඛනගතවත් ඒ දිනවකවානු ස්ථාන හා සම්බන්ධයෙන් හරියාකාරවම ඔප්පු කරගත්තොත්.
දැන් වංශ කතාවල විතරයි බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළා කියලා 3 වතාවක් වැඩම කළා කියලා කාරණේ එන්නේ. එතකොට අර්ධ සත්‍යයක් මේක 50%යි සත්‍ය වශයෙන් තියෙන්නේ. අභිලේඛනගතව තාමත් සොයාගන්න නැහැ. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළා කියන බව නම් දැන් ඔන්න 1963 අවුරුද්දේ තමයි රජගල සෙල්ලිපියෙන් හොයාගන්න පුළුවන්කම තියෙන අභිලේඛනගතව. එතකන් තිබුණේ අර්ධ සත්‍යයක් වංශකතාගත සාහිත්‍යය විතරයි. එහෙනම් කොහොමද බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළා කියන தත්ත්වයවත් හරියාකාරව ඔප්පු කරගන්න බැරිව මේ වචන ඔස්සේ ගිහිල්ලා ගාන මහත්මයා කොහොමද අපේ තීරණය කරන්නේ බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා? මේ බෞද්ධ අතරමං කිරීමක් නෙවෙයිද මේ කරන්නේ? කොයි තරම් ශ්‍රද්ධාවෙන් අපේ බෞද්ධයෝ දඹදිව වන්දනා කරපු අය මෙතෙක් කල් සම්පූර්ණයෙන්ම අතරමං කිරීමක් නෙවෙයිද මේක සිද්ධ කරන්නේ? අපමණ ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන උපාසකම්මලා උපාසක මහත්වරු තරුණ තරුණියෝ දසදහස් සංඛ්‍යාත පිරිසක් මේ නිසා ඇත්තටම ව්‍යාකූලතාවයට පත් වෙලා ඔබතුමා සඳහන් කළා වගේ බුදුදහම කෙරෙහි තිබුණු අර ප්‍රබල විශ්වාසය පිළිබඳවත් යම් ගැටලු ඇති කරගත්ත පිරිස් බිහි වෙන වකවානුවක මෙවැනි විනාශකාරී තත්ත්වයන්ට පියවර ගැනීම සියලුම ගෞරවනීය වගකීම්න්ගේ වගකීමක් ඔබතුමා සඳහන් කරන ආකාරයටම අපි ඉතා කෙටි විරාමයක් ලබා ගන්නව. නැවතත් අපේ සාකච්ඡාවෙන් පසුව අපි ආරම්භ කරමු. ගිහියාට මාර්ගඵල ලැබිය හැකිද? අපේ මාතෘකාව. ගිහි ජීවිතය ගත කරන අපට මාර්ගඵල ලැබිය හැකිද? මාර්ගඵල ලබලා නිවන වෙත යන්නට පරම පිවිතුරු අදිෂ්ඨානයක් තියෙන ඔබ මංමුලා නොවි නිවැරදි මග යන්නට වටිනා කරුණු රැසක් ඉදිරිපත් වෙන ධර්ම සාකච්ඡාවකට ඇසලපුර පසළොස්වක පෝය දවසේ අමාවැස්සෙන් අපි එක් වෙලා ඉන්නේ. ආචාර්ය පූජ්‍යපාද දිනියායේ පඤ්ඤාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ඒ වගේම ආචාර්ය පූජ්‍යපාද පනහඩුවේ යසස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයා අපේ ධම් සභා මණ්ඩපයට ඇසල පෝය දවසේ සම්බන්ධ වෙලා ඉන්නවා. අද්‍යතන යුගයේ බුදුවරුන් හා රහතුන් පහළවීමේ යථාර්ථය පිළිබඳ කරුණු විවරණයකට අපි තාම ගෞරවයෙන් ආරාධනා කරනවා දෙනියායේ පඤ්ඤාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේට. ඔව් අද මම හිතනවා මේ sannivedanaye දියුණුව සහ සමාජ මාධ්‍ය ජාලාවල දියුණුවත් එක්ක මේ විශාල යුග පෙරලියක් ඇති වෙලා තියෙනවා මේ තොරතුරු හුවමාරු වීමෙන්. ඇත්තම කියනවා නම් දැන් මේ අර අලුත් මොබයිල් ෆෝන් එකක් තියෙනකොට ඒක Tamanට මේ විකාශනාගාරයක් තියෙනවා වගේ. මේ Tamanට ඕන වෙලාවක සජීවීව ලයිව් ගියහම මේ Tamanට කැමති දේ ලෝකයට ප්‍රකාශ කරන හැමදෙරේ කාලෙක ඉස්සරත් මාධ්‍යවේදීන් විදියට අපි රූපවාහිනිය සජීව විකාශයකට යනවා කියලා කිව්වම විශාල බස් රථ විකාශන රථ පෙලක් එක්ක ගිහිල්ලා කරන දේ ජංගම දුරකථනයෙන් අද විශාල පිරිසක් කරනවා. ක්ෂණිකව කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඇත්තටම ඒ කියන්නේ මම හිතන්නේ sannivedana තාක්ෂණයකට මේ යෝධ පිම්මා. දැන් හැම කෙනෙකුටම ඊටාම විවෘතව තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක හොඳට පාවිච්චි වෙනවද නරක පාවිච්චි වෙනවද කියන එක අපි වෙනම සාකච්ඡා කළ යුතු කාරණයක්. මේ නිසාම දැන් අපිට විශේෂයෙන් අපි කාටවත් හංගන්න දෙයක් නැහැ. අපි කවුරුත් YouTube වගේ මාධ්‍ය බලනවා. ඒකෙදි බැලුවහම අපිට එකපාරටම පේනවා මේ කෙනෙක් ගිහිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම සම්මුඛ සාකච්ඡාවක් අරගෙන ඔබ රහත් වෙලාද කියලා. ඔව් මම රහත් වෙලා කියලා එහෙම ප්‍රකාශ කරන අය හරිම පහසුවෙන් මේ උත්තරේ දෙන අය අපිට දකින්න තියෙනවා. ඇත්තටම දැන් එහෙම කෙනෙක් කිව්වහම ඒක මනින්න මිනුම් දණ්ඩක් නෑ. ඒක මනින්න දෙකේ එහෙමද කියලා තහවුරු කරගන්න මිනුම් දණ්ඩක් නෑ. මට ආරංචි එක සැරයක් අගමැතිතුමත් ওই කතාව මේ ඉහළ මට්ටමේ සභාවකදී කිව්වා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් Taman රහත් වෙලා කියලා මනින්නේ කොහොමද? ඒක මනින්න ක්‍රමයක් ඇත්තේ නෑ. හැබැයි මෙතන තියෙන්නේ මේ අවංකකම පිළිබඳව සහ සමාජ වගකීම කියන හැඟීම. මට මේකෙදී කියන්න එක කාරණයක් මුලින් ඉඳලම මතක් වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සංජය බෙල්ලට්ටිපුත්ත කියලා මේ ෂට්ශාස්ත්‍රවරුන්ගෙන් එක්කෙනෙක්. එතුමා කිසිම දාර්ශනික ගැඹුරු ප්‍රශ්නයකට ඍජු පිළිතුරක් දුන්නේ නැහැ. ඒකත් එක දාර්ශනික ප්‍රවේශයක් විදියට අගය කරන ඉතිහාසයේ ಭಾರತೀಯ දර්ශනය තුළ එතුමාගේ න්‍යාය කියන පංචභංගී ණය කියලා. ඒ කියන්නේ දැන් අපි කියමු පරලොවක් තියෙනවද? ඊළඟ භවයක් තියෙනවද? දිව්‍ය ලෝකයක් තියෙනවද? හරි ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් අහුවොත් ඔබ කියන්නේ
එහෙමයි කියලා මම කියන්නේ නැහැ. ඒවම් පින මේනෝ. එහෙනම් නැද්ද? නැහැ කියලා මම කියන්නෙත් නැහැ. හොඳයි. ඔව්ත් නැත්තම් නෑ නැත්තම් වෙන විදියක් තියෙනවද ඔබතුමා විස්තර කරන්න. අඤ්ඤතාපි මේනෝ. එහෙමත් නැහැ. එතකොට මේ සියල්ලම නැහැ කියලා කියනද පළවෙනි 1 2 3 කියන විකල්ප තුනම ඔබ නැහැ කියලා. නෑ මම එහෙම කියන්නෙත් නැහැ. 1 2 3 4 අර වෙන පැහැදිලි කිරීමක් තියෙනවද කියවම් ඒකත් නැහැ කියලා කියනවා. මේක පංචභංගී ණය කියලා එක දාර්ශනික ප්‍රවේශයක් දාර්ශනික ප්‍රස්තුතයක් විවරණය කරන්න ಭಾರತೀಯ දර්ශනය තුල ගොඩනැගිච්ච. දැන් මේකට පදනම් වෙන තමන්ගේ හදවතේ තුමා කියනවා. ඒ තමයි මුසාවාද භය මුසාවාද පරිජේ ගුච්ඡා. මම මුසාවාදයට බයයි. සහ මම මුසාවාදයේ පිළිකුල් කරමි. තමන් හිතලා බොරුවක් කියන බව දැන ඒ බොරුව කියලා පොදු මහ ජනතාව අන් අය මුලාවටපත් කිරීමට මම බයයි. ඒ නිසා මම එහෙම උත්තරයක් දෙන්නේ නැහැ. මම දන්නේ නැති මට තේරෙන්නේ නැති දෙයක් මම කියන්නේ නැහැ. එක. දෙවෙනි එක පිළිකුල් කරනවා. ඒ කියන්නේ කෙනෙක්ව සමාජයේව පොදු මහ ජනතාව නැත්තම් මේ ආධ්‍යාත්මික මාර්ගය හොයන මිනිස්සුන්ව මුලා කරනවා කියන එක මොන තරම්නම් අපරාධයක්ද? බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට පැහැදිලි කරන්නේ අහමේතං ජානාමි අහමේතං පස්සාමි. තමන් දන්න තමන් අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂයෙන් තමන් දැනගත්ත දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අර සතිපට්ඨාන සූත්‍රයේ විවරණයේදී කියනවා සතිපට්ඨාන සූත්‍රයේ මේ සතර සතිපට්ඨානය තුල ජීවත් වෙන්න කියලා මම ශ්‍රාවකයන්ට කියන්නේ එතනින් ගියොත් ආයි සංසාරයට වැටෙන හරියට ඒක කුකුල් පැටවුන්ට මඟ පෙන්වන අම්ම කෙනෙක් වගේ කියලා. ඒ කියන්නේ දැන් කුකුල් අපි දැකලා තියෙනවා කුකුල් අම්ම කෙනෙක් ගිහිල්ලා මොන හරි භයානක දෙයක් තියෙනවා කොක්කොක් ගාලා හඬක් නගනවා පැටවුන්ට එතෙන්ට එන්න එපා එතන බයයි කියලා. ඒ වගේ තමයි මේ සතර සතිපට්ඨානය තුල රැඳෙන්න කියලා මම ශ්‍රාවකයන්ට කියන්නේ මේ සතර සතිපට්ඨානය තුල රැඳීමෙන් නැවත වරක් සංසාරයට නොවැටෙන බව මම දන්න නිසා කියලා. ඒ දැනගත්ත අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත තහවුරු කරගත්ත දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ නිසා යම්කිසි කෙනෙක් ආගමේ නාමයෙන් බුද්ධාගමේ නාමයෙන් ආධ්‍යාත්මේ නාමයෙන් සමාජයේ රවටන මුසාවාදයක් කියනවා නම් ඒක සමාජයේ විසින් ඊටාම පිළිකුල් කටයුතු දෙයක් වගේම පොදු මහ ජනතාව ඊටාම බුද්ධිමත් අහලා ඊටාමත්ම කල්පනාවෙන්මයි මේ කියන දේවල් තේරුම් ගත යුතු. ඒ හැර වෙන විකල්පයක් නෑ. කාලාම සූත්‍රයේ කියපු ප්‍රවේශය තමයි එහෙමයි. අවසර අපි හඳුරන්නේ නමුත් අපි දැන් YouTube වගේ සමාජ මාධ්‍යවල නරඹන්නන්ගේ ප්‍රතිශතය වගේ අරගෙන බැලුවොත් ඔබ වහන්සේ ඔය සඳහන් කරන මම රහත්ද කියලා හැම ඔව් කියලා ඍජුව සරලව පිළිතුරු දෙන එවැනි වීඩියෝ තමයි අපි හඳුරන්නේ. මම හිතන්නේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත අපි කියනවා නම් views එහෙම නැත්නම් subscribe මේ වගේ විශාල පිරිසක් පරිශීලනය කරන්නේ එවැනි දේ. ඉතින් මේ තුල අපේ සදහැවතුන්ට යම්කිසි මංමුලා වෙන පාරකට ගෙනියන්න උන්ට පහසුවකුත් වෙලා තියෙනවා නේද? ඇත්තටම කියනවා නම් YouTube එකේ පළවෙනි පිටුවට ගිහිල්ලා බැලුවහම සියල්ලම අමූලික බොරු ප්‍රවෘත්ති තියෙනවා. ඒ කියන්නේ හැම ඒගොල්ලන්ට උන බොරුවක් කියලා views ගන්න වැඩි කරගන්න. අපි කවුරුත් දන්නවා YouTube එකෙන් සල්ලි හොයන අය views 40000ක් වගේ ගියහම මේකෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එනවා තප්පර පහේ ඇඩ්වර්ටයිස්මන්ට්. ඒකෙන් ඒ අයිතිකාරයාට සල්ලි එනවා. ඒ නිසා ඉස්සෙල්ලාම YouTube එකේ ගිහිල්ලා මොකක් හරි දැන් ඊයේ වෙච්ච සිද්ධියක්, පෙරීද වෙච්ච සිද්ධියක්, සමාජයේ සාකච්ඡාවට ලක් වෙන සිද්ධියක්, නැත්තම් ප්‍රසිද්ධ වෙන්න ප්‍රකාශයක් කරන්න පුළුවන් කෙනෙක් අරගෙන ඒ බොරුව මුසාවාදයේ හදන කෙනාගේ ඉලක්කය සත්‍ය සම්ප්‍රේෂණය කිරීම නෙමෙයි. ඇත්තක් ජීවිතයට කියලා දෙන්න නෙමෙයි. සත්‍යයක් ජීවිතයට කියලා දීලා අහන කෙනාට බලන කෙනාට යහපතක් උදා කරන්න නෙමෙයි. තමන්ගේ වීඩියෝ එකේ views ගන්න වැඩි කර ගැනීම. මුලින්ම තේරුම් ගන්න ඕනේ ඒකයි. ඒ නිසා YouTube එකට ගියහම ඉස්සෙල්ලම තියෙනවා කිසිම සාමාන්‍ය කාරණයක් සම්බන්ධීවත් සත්‍ය දේවල් නෙමෙයි. අසත්‍ය දේවල් නැත්තම් කොතනකින් හරි උපුටාගත්ත බොරුවක් වෙන කෙනෙක් කියපු බොරුවක් ඒ සියල්ලම ඒක තමයි මේ සමාජ මාධ්‍ය ලංකාව තුල තියෙන ඉතාමත් නරකම පාවිච්චිය කියන එක. ඇත්තරම හැම කෙනෙක්ම තේරුම් ඒ සත්‍ය හුඟ දෙනෙක් නොදන්න නිසා තමයි views ගන්න එච්චර ප්‍රමාණයක් වැඩි වෙන්නේ. ඒ නිසා මේ බෞද්ධ විදියට බුද්ධ ශ්‍රාවකයන් විදියට බුදුරජාණන් වහන්සේ මගේ මඟ අනුගමනය කරන විදියට අපි ඊටාම හොඳින් මතක තබා ගත යුතුයි. කාලාම සූත්‍රයේ තියෙන උපදේශ ටික උදේත් මතක් කරලා ආයි රෑ නිින්දට යන්න කලිනුත් මතක් කරලා ඒ තරම් හිත තුළ අවධාරණය කරලා තබා ගැනීම ඊටාම වැදගත් කියන කාරණා. එහෙමයි අපි හඳුරන්නේ. පූජ්‍යපාද පනහඩුවේ
යසස්සී ස්වාමින්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේගෙනුත් අපි තාම ගෞරවයෙන් විමසන්නේ නූතන ධර්ම විකෘතිය හා ගිහි ප්‍රතිපදාව පිළිබඳවයි. නූතන ධර්ම විකෘතිය හා ගිහි ප්‍රතිපදාව. හොඳයි. එතකොට අපි දැන් මේ සාකච්ඡාවේ මම හිතන්නේ හොඳ ප්‍රවේශයකට ඇවිල්ලා තියෙනවා. හොඳ තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. මොකද වර්තමානය තුල මේ ශාසනය තුල නිර්මාණය වෙලා තියෙන ව්‍යාකූල තත්වයක් පිළිබඳව කතා කරන මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. මොකද දැන් අපි මූලිකව කරුණු දක්වපු අපේ හාමුදුරුවෝ ඊළඟට අපේ ආචාර්යතුමා මේ ධර්මය පිළිබඳව කරන විකෘතීන් පිළිබඳව විශාල කරුණු ගොඩක් සාකච්ඡා කළා. එතකොට මේ වර්තමාන ධර්ම විකෘතියට අදාළව එක පැත්තකින් භික්ෂූන් වහන්සේලා යයි පෙනී සිටින භික්ෂු ප්‍රතිරූපකයෝ. අතරම භික්ෂූන් වහන්සේලා කියන්න බෑ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නිගරු කරමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය විකෘති කරමින් ඒ ධර්මයේ පැවැත්මට හානි පමුණුවමින් එය ජීවනෝපාය මාර්ගයක් වශයෙන් යොදා ගන්නවා නම් යම් කෙනෙක් ඒ භික්ෂුවක් කියලා කියන්න බෑ. භික්ෂු ප්‍රතිරූපකයෙක්. එතකොට ඒ වගේ කණ්ඩායමක් බුදුන් ලෙස බුදු වෙලා කියලා රහත් වෙලා කියලා පෙනී සිටිමින් ඒ වගේම ධර්මයට වෙනත් විවරණ සපයමින් විග්‍රහ සපයමින් අර්ථකථන සපයමින් ඒ වගේම අපේ සාම්ප්‍රදායික තේරවාද සම්ප්‍රදාය විසින් පිළිගත් මේ සංගීතකාරක භික්ෂූන් වහන්සේලා විසින් ආරක්ෂා කරගෙන ආපු දිවි පරදුවට තබලා ආරක්ෂා කරගෙන ආපු මේ ධර්මය විවිධාකාරයෙන් විවිධ ණය ක්‍රම අනුගමනය කරමින් විකෘති කිරීමක් අපිට එක පැත්තකින් පේනවා. දැන් අපි දන්නවා මේ ඔය වලගම්බා රජුරුවන්ගේ කාලේ මේ බැමිණිටියා සාගතේ ඇති වුණාම ලංකාවේ ඒ වෙනකොට කටපාඩමින් පවත්වාගෙන ආපු ධර්මයේ ආරක්ෂා කරගන්න භික්ෂූන් වහන්සේලා දිවි පරදුවට තබා ක්‍රියා කළා කියන එක. එතකොට භික්ෂූන් වහන්සේලා අනුරාධපුරයේ එකතු වෙලා එක කණ්ඩායමක් ඉන්දියාවට යනවා, අනිත් කණ්ඩායම ලංකාවේ ඉන්නවා. මෙයාලා හිතන ඔක්කොම ටික රටින් යන්න ගියොත් අතරමඟදී අපි ඔක්කොම එක උපද්‍රවයකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් එහෙම මේ ධර්මයේ එතනින්ම නැති වෙලා යනවා. ඒ වගේම අපි ඔක්කොම මේ ලංකාවේ මේ රටේ ඉඳගෙන මේ සාගතේ නිසා විනාශ වෙලා ගියොත් ඒත් මේ ධර්මයේ විනාශ වෙනවා. ඒ නිසා හොඳම විකල්පය තමයි කණ්ඩායමක් මෙහි ඉඳගෙන ඉතුරු කණ්ඩායම මේ රටින් පිට වෙලා ගිහිල්ලා යම් දවසක සාගතේ අවසන් වුණාට පස්සේ නැවතත් පැමිණිලා මේක සාකච්ඡා කරලා මේ ධර්මයේ තියෙන පිරිසිදුභාවය තහවුරු කරගන්න ඕනි කියන එක. එතකොට එහෙම තීරණය කරලා ලංකාවේ වැඩ හිටපු භික්ෂූන් වහන්සේලා ඔය වැලි ගොඩවල් ගහගෙන මූණට මූණ ලං වෙන විදිහට තියාගෙන මුමුණමින් මේ ධර්මය මතක් කර ආරක්ෂා කළා කියලා අපිට ඒ වගේ විශාල යති පරම්පරාවක් ඉන්නවා. එතකොට ඒ වගේ පරම්පරාවක් ඒ විදිහට දිවි කැප කරලා පරදුවට තියලා ආරක්ෂා කරගත්ත ධර්මය මේ බඩගෝස්තරවාදී කණ්ඩායමක් විසින් මේක විවිධාකාරයෙන් තමන්ට ගැළපෙන විදිහට ඒ වගේම තමන්ට අවශ්‍ය විදිහට ඒ වගේම තමන් බලාපොරොත්තු වෙන ආකාරයට මේ තමන්ට වෙන මතයක් තියෙනවයි කියලා ඒක තහවුරු කරගන්න වගේ ක්‍රියා කිරීම මේ ශාසනික අනාගතය සම්බන්ධයෙන් කරන විශාල විනාශයක් බවට පත් වෙලා තිබෙනවා. අනික් පැත්තෙන් ඔය මම කියපු භික්ෂු ප්‍රතිරූපක කණ්ඩායමක් මේ කාර්ය කරගෙන යනකොට මේකට අනුබල දෙන්න මේ කාර්ය තහවුරු කරන්න ඔවුන් පසුපස ගමන් කරන ගිහි ප්‍රජාවක් ඒ වගේ කණ්ඩායමකුත් නිර්මාණය වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකත් අර කියන්නේ අපි අඟේ ඉඳන් කනවා කියලා ඒ වගේ මේ ශාසනයම ඉඳමින් මේ ශාසනයම විනාශ කරන ඒ වගේ කණ්ඩායමක් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් එතකොට පහුගිය කාල පරිච්ඡේදය තුලදී ඔය සමහරක් අය ගිහියන් බුදුවරුන් ලෙස පෙනී සිටපු අවස්ථා, ඒ වගේම රහතුන් ලෙස පෙනී සිටපු අවස්ථා, ඒ වගේම විශාල පිරිසක් අනුගාමිකයන් ගොඩනගාගෙන සකස් කරගෙන ඔවුන්ට වැරදි මාර්ගය කියලා දෙමින් මේක ධර්මය මේක තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්ම කියලා දෙමින්
ඒ විදිහට වැරදි මතවාදයක් ගොඩනගලා මේ තරුණ ප්‍රජාවගේ ජනතාවගේ මොළගෙඩි අවුල් කරලා ඔවුන් වැඳබෙන්න උත්සාහ කරන බවක් පේනවා. මොකද මට තේරෙන්නේ මට පේන්නේ දැන් මේ ජීවත් වෙන්න තියෙන ලේසිම මාර්ගය තමයි මේ බුද්ධ ආගමේ කොනක් අල්ලගත්තාම කියන එක. එතකොට ඒකෙදි අර අපේ මේ ආචාර්යතුමා පැහැදිලිවම කිව්වා ධර්මාශෝක රජුරුවන්ගේ ආදර්ශය. ධර්මාශෝක රජුරුවන්ගේ කාලෙත් ඒකනේ ධර්මාශෝක රජුරුව ශාසනයට ගොඩාක් උදව් කරනකොට භික්ෂූන් වහන්සේලාට ඔය මේ අන්‍ය තීර්ථකයෝ ඒ වගේම ධර්මයට විරුද්ධ අය තමයි වැඩිපුර මහාන උනේ. මොකද මේ බඩගෝස්තරය රැකගන්න. ඊට පස්සේ තමයි රජුරුවන්ටත් සිද්ධ වුණේ මේ නිවැරදි භික්ෂූන් වහන්සේලා කවුද වැරදි අය කවුද නැත්නම් මේ ප්‍රතිරූපකයෝ කවුද කියලා හොයන්න. අන්න ඒ වගේ තත්වයකට මේ වෙනකොට අපේ රටේ බුද්ධ ආගම බුද්ධ ශාසනය පත් වෙලා තියෙනවා. අවසර අපේ හාමුදුරනේ ඇතැම් අය කරන ප්‍රකාශයක් තමයි එදත් මේ වගේ විවිධ රැලි තිබුණා මේ වගේ විවිධ මත ප්‍රකාශ කරන අය හිටියා. ඒ නිසා අපි ඒක ඒ තරම්ම අවධානය යොමු කරලා ගණන් ගත යුතු තත්වයක් නෙවෙයි. අපි අපේ දේ කරගෙන යමු. එදත් මේ දේවල් තිබිලා නැති වෙලා ගියා. ඒ නිසා අපි කලබල වෙන්න ඕන නැහැ කියලා. ඒ මතය ගැන වහන්සේගේ අදහස. ඔව් ඇත්තට මේක කවුරු හරි කියනවා නම් ඒක වැරදි වැටහීමක්. මොකද වැරදි කරන අය ඔය විග්‍රහ කරන අය එදා ඉඳලා හිටියා. ඒක හරි. බුදුහාමුදුරුවන්ගේ කාලේ උන්වහන්සේට සම්බන්ධව හිටපු අය පවා එහෙම කරපු අවස්ථා තියෙනවා. ඊළඟට මේ ඔය අපේ හාමුදුරුවෝ ඉස්සෙල්ලා මට මතකයි කිව්වා මේ සංගායන බෞද්ධ ඉතිහාසයේ බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කාලය තුල හිටපු සමහරක් ඔය සාතිය, චබ්බග්ගිය, පුනබ්බසුක වගේ භික්ෂූන් වහන්සේලා විඥානවාදයක් බුදුදහම ප්‍රතික්ෂේප කරපුවා. එයාලා ඉදිරිපත් කරමින් අලුත් අර්ථකථන දුන්නා. හැබැයි ඊළඟට පළවෙනි ධර්ම සංගායනාව වෙනකොට සුබද්‍රල වගේ භික්ෂූන් වහන්සේලා මතුවෙලා මේ බුදුහාමුදුරුවෝ පවා අභියෝගයට ලක් කරපු අවස්ථා. දෙවෙනි සංගායනාව වෙනකොට වජ්ජි භික්ෂූන් වහන්සේලා වගේ අය ඒ Tamanට ඕන විදිහට විග්‍රහ කරන්න ගියානේ. හැබැයි ගායන මහත්තයා මතක තියාගන්න ඕන එකක් තමයි ඔය හැම ශාසනයට විරුද්ධව ඔය වගේ සෑම අභියෝගයක් එල්ල වෙනකොට ඒ වෙලාවේ හිටපු පාලකයෝ ක්‍රියාත්මක වුණා ශනිකයෙන්ම. ඒක තමයි අජාසත්තලා ඊළඟට කාලාශෝකලා අශෝක වගේ පාලකයෝ ඒ කරපු කාර්යභාරවල පේන එක පැත්තකින් ඒ වෙනකොට රටේ හිටපු පාලකයන් ඉදිරිපත් වෙලා ඒවට වැට බැන්දා. ඒවට අවශ්‍ය කරන පහසුකම් සපයලා ක්‍රියා කළා. ඒ වගේම තමයි ඒ වගේ ධර්මයට විරෝධී මතවාද ඉදිරිපත් කරනකොට ශාසනයට තුල හිටපු වගකිව යුතු භික්ෂූන් වහන්සේලා දැන් මහා කාශ්‍යප හාමුදුරුවෝ වගේ භික්ෂූන් වහන්සේලා දැන් යස හාමුදුරුවෝ දෙවන සංගායනාවේදී වජ්ජි භික්ෂූන් වහන්සේලා මේ යස හාමුදුරුවන්ට සල්ලි දීලා ඒ වගේම තෑගි භෝග දීලා නැවක් පිරෙන්න සබ්බකාමී හාමුදුරු ළඟට භාණ්ඩ පුරෝගන ගිහිල්ලා යාව දිනා ගන්න උත්සාහ කරනකොට නේද? ඒ වගේ මේ අර අයථා ක්‍රම වලින් පවා ක්‍රියා කරද්දී මේ ධර්මයට විරුද්ධ කණ්ඩායම ඒ ශාසන භාරධාරී භික්ෂූන් වහන්සේලා ඒවට ගැති වෙන්නේ නැතුව යටත් වෙන්නේ නැතුව ඒවා පිළිගන්නේ නැතුව උන්වහන්සේලා ඒ ශාසනික කාර්යභාරය ඊටාම මනවින් අතීතේ කරලා තියෙනවා. ඒකට අදටත් ඔබතුමා අහපු ප්‍රශ්නෙට හරියට අවසානයේ කෙටි උත්තරයක් දුන්නොත් එදා වගේම අදටත් ඒ තත්වයම තමයි තියෙන්නේ. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි එදා හිටපු පාලකයන් එදා හිටපු භික්ෂූන් වහන්සේලා ඒවට නිසි පියවර නිසි කල ගත්ත නිසා ශාසනය ආරක්ෂා වුණා. නමුත් මේ අද අපි මේ කතා කරන එක මේ අද ඊයේ එකක් නෙවෙයි අවුරුදු ගානක් තිස්සේ දැන් දශක කිහිපයක් තිස්සේ ඉඳලා ඉන මේ සැලසුම් සහගත වැඩපිළිවෙලක්. නමුත් ඒකට නිශ්චිත වැඩපිළිවෙලක් අද වෙනකල් අනුගමනය කරන බවක් පාලන තන්ත්‍රයෙන් හෝ භික්ෂූන් වහන්සේලා අතරින් සංඝ සංස්ථාව තුලින් කෙරෙන බවක් පේන්නේ නැහැ. ඒක තමයි තියෙන ලොකුම ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ මට තේරෙන විදිහට. ඉතින් ගිහියෙක් මාර්ගඵල ලබා ගන්නේ කොහොමද කියන අපේ මාතෘකාවේ ගිහියන් විශාල පිරිසක් මේ අයගේ අර මනස තෘප්තිමත් කරන තර්කානුකූල පැහැදිලි කිරීම වලින් ආකර්ෂණය වෙලා විශාල පිරිසක් ඒ පසුපස ගිහිල්ලා බොහෝ ගැටලු ඇති වෙලා තියෙන බවයි අපේ සමාජයේ දෙස විමසා බලනකොට දැනගන්නට දැක ගන්නට ලැබෙන්නේ. ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මිය ඔබතුමා මුල් වටේදීත් සඳහන් කළා වර්තමානයේ මේ ධර්මයේ විකෘති කරන පිරිසගේ ප්‍රවණතාව බැලුවම අතීතයේදීත් යම් යම් අවස්ථාවල මේ වගේ ධර්මයට යම්කිසි බලපෑම් වෙනස් වීම ඇති කළ අවස්ථා තිබුණා කියලා. දැන් ඇතැම් විට මෙන්න මේ தත්වයක්
ධර්මයේ විකෘති කරන අය ප්‍රයෝජනෙට ගන්න අවස්ථාවක් තිබෙනව නේද ගාමිණී රත්නශ්‍රී මහත්මයා? මේ තියෙන්නේ සැබෑම ත්‍රිපිටකය නෙවෙයි. ඇතැම් අය කියන එංගලන්තේ තමයි සුපිරිසිදුම ත්‍රිපිටකය තියෙන්නේ කියලා. මේ වගේ කියනකොට ඇත්තටම අප්‍රමාණ ශ්‍රද්ධාවකින් මට මාර්ගඵලයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගිහියා කොයිතරම් අසරණ වෙනවද මේ අපි ඉතින් මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පිළිබඳව පවා සැක ඇති කරාම. ඇත්ත වශයෙන්ම අපේ හාමුදුරුව ප්‍රකාශ කළා වගේ ගෑම් මහත්මයා මේ දැන් තියෙන ත්‍රිපිටකය පිළිබඳව ඔය කියන තරම් සැක විමති ඇති කරගත යුතු නැහැ. ලංකාවේ පහළ වෙච්ච බෞද්ධ රටවල් වල පිළිගත්තු අති ශ්‍රේෂ්ඨ මහා ප්‍රඥයන් එකතු වෙලා තමයි මේ ධර්මය ලියා තැබීම ඒ වගේම සංරක්ෂණය කිරීම සිද්ධ කළේ. දැන් බුද්ධ ජයන්ති ත්‍රිපිටක මණ්ඩලය කියලා කියවහම ඇත්ත වශයෙන්ම කිසි කෙනෙකුට ආයෙත් ප්‍රශ්නයක් ඇති කරන්න තරම් පුළුවන් අය නෙවෙයි. දැන් මේ ඉන්න අය කවුද මේකට අභියෝග කරන්නේ? ඔය ලෝකේ කොහේ හරි කරක් ගහලා හරි මේ ඇවිල්ලා එක එක රස්සා කරලා මෙලෝ සම්බන්ධයක් නැතුව ධර්මයට අඩුම ගානේ බුද්ධ ආගමේ අයන්න නොකියපු අය පොඩ්ඩක් ඔය කටපාඩම් කරගෙන අවුරුද්දකින් දෙකකින් මේ සම්බන්ධ කරන් ඉන්න ගිහේ අය කවුද බලන්න? බුද්ධ ආගමේ හෝඩිය දන්නේ නැති අය. දැන් ඇතැම් අය කියනවා උදන් අනනවා අපි ළඟ ඉන්නේ මහාචාර්යවරු. මේ අය ඉන්නේ. හැබැයි බුද්ධ ආගම හා සම්බන්ධයෙන් මුලකුරවත් කියපු අය නෙවෙයි. හෝඩිය දන්න අය නෙවෙයි. එහෙම අය ළඟ තියාගෙන තමයි මේ උදන් අනන්නේ. අපි ළඟ මේ තරම් උගත්තු ඉන්නෝ මේ තරම් මහා ප්‍රඥයෝ ඉන්නෝ කිය. හැබැයි බුද්ධ ආගම සම්බන්ධයෙන් මෙලෝ හසරක් දන්න අය නෙවෙයි. හොඳට මතක තියාගන්න ගයන් මහත්මයා මට හිතෙනවා මේ අය තව අවුරුදු 100ක්මාරක් හිටියොත් ඉස්සරහට නැත්නම් මෙවැනි අයම පහළ වුණොත් දැන් අද මේ ආහාර රටාව අපි ගමු නිදසුනක් වශයෙන් මේ ආහාර ලියා තැබුවොත් ඔය මොකක් හරි පොතපතක නැත්නම් ශිලාලේඛනයක හරි ඕවා දිහා බලලා මේ භාෂාවත් එක්කනේ වචනත් එක්කනේ මේ හරඹේ යන්නේ. ඇතැම් විට දැන් ගල් බනිස් වගේ දෙයක් නිදසුනක් වශයෙන් ගනිමු අපි. යක්කුනික ඉඳලා තියෙන මහා යක්ෂයෝනේ මේ රටේ ඉඳලා තියෙන මේ අවුරුදු 100කට අමාරකට ඉස්සෙල්ලා මේ ගල් වලින් බනිසුත් ගිලලා නේ මේ මිනිස්සු කියලා. එහෙම කියයි ඇතැම් විට මේ වචන වල එලිලානේ. හැබැයි අපි බලමු මේ වැලි තලප වැලි වලින් තලපත් ගිලපු උන් අපේ රටේ ඉඳලා තියෙන්නේ මේ අවුරුදු 100කට 200කට ඉස්සෙල්ලා කියලා කියයි මේ උන්දලා හිටියොත් ඉස්සරහට. ඒ දැන් ඔය කිඹුලා බනිස් බලන්නකෝ. දැන් සාමාන්‍ය වියන් රෝල් කියලා ඔකට කියන්නේ. කිඹුලාගේ ස්වරූපය වගේ තියෙන නිසානේ කිඹුල් බනිස් කියලා අපි කියන්නේ. මේ උන්දලා ඉස්සරහට හිටියොත් අනිවාර්යෙන් කියයි කිඹුල් මස් වලින් බනිසුත් ගිලලයි අපේ මිනිස්සු මේ ඉඳපුුන් කියලා. ඒ වගේ දෙයක් මේ ඊටාම සරල සුගම ඕනම සාමාන්‍යයෙන් පිරිවෙනේ අවුරුදු 3-4ක් ඉගෙන ගත්ත පොඩි හාමුදුරු කෙනෙකුට විහිළුවක් වෙනවා අනිවාර්යෙන් මේ අයගේ මේ කතන්දර ටික. මොකද මේ මූලික සාම්ප්‍රදායික අධ්‍යාපනයක් ඥානයක් මේ අයට නැහැ. මේ වචන ඔස්සේ ලිලා. ඇතැම් විට හරි විලිලැජ්ජ හිතෙනවා මේ වචන විග්‍රහ කරන ආකාරය දිහා බැලුවාම ඓතිහාසික විග්‍රහයක් ඒ වගේම මේ පිළිබඳව වාග් විද්‍යානුකූල විග්‍රහයක් පාලියෙන් සංස්කෘතයට සංස්කෘතයෙන් සිංහලට කැඩිලා ආපු හැටි තත්භව තත්සම පිළිබඳව ඒ මහා ශාස්ත්‍රයක් තියෙනවා මහා විද්‍යාවක් තියෙනවා ඒ හා බැඳුණු මහා ප්‍රඥාවක් තියෙනවා මේ හා සම්බන්ධයෙන් හෝඩිය නොදන්න පිරිසක් තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ ශ්‍රාවකයෝ වශයෙන් සම්බන්ධ කරගෙන තියෙන්නේ බුද්ධ ආගම පිළිබඳව මෙලෝ හසරක් දන්නේ නැති අය. ඒ නිසා මේ කාලය ගියා වැඩි. අපි හාමුදුරුවෝ ප්‍රකාශ කළා වගේ අතීතයේ ඊටාම හැඟීමක් ඇතිව ශ්‍රද්ධාවෙන් පැහැදීමක් ඇතුව ශාසන දයාවෙන් මේවට බොහොම ඉක්මනින් ඉදිරිපත් වුණා. මෙච්චර කල්මැරුවේ නැහැ විනාශ වෙන්න ඉඩ තැබුවේ නැහැ. ඒ නිසා ලප් තැනම ලොක් කරන්න ඕන මේ පිරිස. මේ කිසිදු ගැඹුරක් ඇති අය නෙවෙයි මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කියලා කියන්නේ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේවා කළේ. තවමත් ලෝකේ කිසිම බෞද්ධ නායකයෙකුට භික්ෂුන් වහන්සේ කෙනෙකුට නොදුන්නු මියන්මාර් රාජ්‍යයෙන් ලබා දුන්නු සම්මානනීය තනතුර ලබා දුන්න මහා රට්ටගුරු කියලා අභිදජ මහා රට්ටගුරු කිය. උන්වහන්සේ වගේ මහා ප්‍රඥ එකතු වෙලා මේ කරපු දෙයක් මේ ලෝකේ කම්කරුකම් කළා හරි මේ කරක් ගහලා ලේබර්කම් කරලා මේක ඇවිල්ලා මහාන වෙලා අවුරුදු 3-4කින් කොහොමද මේක විග්‍රහ කරන්නේ මේක වැරදි කියලා කියන අය නෙවෙයි ඉන්නේ. ඉතින් ඒ නිසා මේක විහිළුවක් බව පේන්නේ නැද්ද ඕනම බුද්ධියක් සාමාන්‍ය මට්ටමේ තියෙන කෙනෙකුට උනත් මේ අය කරන්නේ මේ විහිළුවක්ම හිතාමතාම මේ ධර්මයේ විකෘතියක් විනාශයක් කරන්නේ සම්පූර්ණයෙන්ම මේ භූමිය තුලින් ලෝකයේ අද ඉල්ලන්නේ බුද්ධ ආගම.
ඒක හිසර දෙයක් වෙලා තියෙන. ඔය කීප දෙනෙක් ලවා ලප්තැනම ලොප් කරන්න මේක සම්පූර්ණම අකාමකා දාන්න මේ කරන සැලසුමක් මේ යන්නේ. ඒක ඊටාම පැහැදිලි. ඒ නිසා ඒකට උල්පන්දම් දීම සාපරාධී ක්‍රියාවක්. පණ පිටින් අපාය යන ක්‍රියාවක්. ගෙවා ගන්න බැරි පාප කර්මයක් මේව ඉවස දරාගෙන ඉන්න අපිත්. ඒ නිසා ලහියේ ඉක්මනින් මේවට පියවර ගන්න ඕන. මේක බලන් ඉඳීම නම් ගිහි පැවිදි අපි දෙගොල්ලටම දරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මහා පාප කර්මයක් මේ කරන්නේ. ලෝකයක් සනසපු තවත් සතවර්ෂ ගණනාවක් මේ ලෝකේ සනසන්න පුළුවන් මහා වටිනා පණිවිඩයක් මේ වියකමින් යන්නේ විනාශ කරමින් යන්නේ. ඒ නිසා අතීත රජදරුවන් අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ඉක්මනින් මේවාට සැලසුම් කළා, පියවර ගත්තා. නමුත් අද එහෙම ගන්නා වූ බවක් පේන්නට නැහැ. ඒ නිසා හොඳට මේක හිතන්න වෙනවා, හොඳට හිතට ගන්න වෙනවා මේ විකෘතිය හා සම්බන්ධයෙන්. ඉක්මන් පියවර නොගත්තොත් මේ අයගේ කට වැහුවේ නැත්තම් මේ ධර්මය කොහේ ඉතුරු වෙයිද කියලා කියන්නට බැරි තරම් විනාශයකටයි ඇදගෙන යන්නේ මේ කට්ටිය. ගිහියාට මාර්ගඵල ලැබිය හැකිද? මේ මාතෘකාව ඔස්සේ අපි කරුණු විවරණය කරගෙන යන විට අප මුහුණ පාන විවිධ තත්වයන් ඒ පිළිබඳවත් අපිට අවධානය යොමු කරන්න වෙනවා. අපි අවසන් වටේට පිවිසෙන්නට සූදානමින් සිටින්නේ අපේ සාකච්ඡාවේ කෙටි විරාමයක් ලබාගෙන අපි නැවත අමාවැස්ස දම් සභා මණ්ඩපයට පැමිණෙමු. පුරපසළොස්වක පෝය දවසේ අපේ දම් සභා මණ්ඩපයේ අවසාන වටය අපේ මාතෘකාව ගිහියාට මාර්ගඵල ලැබිය හැකිද කියන මාතෘකාව කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දිනියායේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නූතනයේදී මාර්ගඵල නිවන සොයාගෙන යන ඊටාම පින්වන්ත මිනිසුන් මංමුලා කරන තත්වයන් පිළිබඳ මීට පෙර වටේදී සාකච්ඡා කෙරුණා. ඒ පිළිබඳවත් යම්කිසි වචනයක් අහන්න හිතුණ ඔබ වහන්සේගෙන්. දැන් මේ අය අහන දෙයක් තමයි මේ පවතින ත්‍රිපිටකය හදාරලා එහෙමනම් කෝ මාර්ගඵල කෝ ප්‍රතිඵල? මේකට ඔබ වහන්සේ දෙන උත්තරේ මොකක්ද? අර මම මුලින් අර පදපරම කියන වචනේදීත් පැහැදිලි කළා. හැදෑරීම තිබුණු පමණින්, දැනුම තිබුණු පමණින්, ඥානය තියෙනු පමණින් ඒක මාර්ගඵලවලට යන කාරණයක් නෙවෙයි. ওই ප්‍රශ්නෙටම උත්තරයක් දීලා තියෙනවා අපේ විසුද්ධි මග්ගේ ආරම්භක ගාථාවේදී. කෙදී සඳහන් වෙනවා දැන් ඔය සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. සපඤ්ඤෝ කියලා කියන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්. සීලේහි පිහිටා සමාධියත් විපස්සනාවත් වැඩිමින් තමයි මේ නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගන්නේ කියලා. සපඤ්ඤෝ කියන වචනයට තියෙන කියන්නේ නුවණැති කෙනා. මේ නුවණැති කෙනා කියන්නේ කවුද? දැන් ඔය කියන හැම කෙනාටම කියන්න පුළුවන් ඒ කෙනා තමන් කියලා. ඒ එතෙන්දි කියනවා ජාති පඤ්ඤා. ඒ කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කුසලයකින් සංසාර ජීවිතේ පුරා මුහුකුරා ගිය පුහුණු කරපු කුසල ශක්තියත් ඒ දියුණු කරගත්ත ඥාන ශක්තියත් සහිතව උපදින කෙනෙක් තමයි මේ භවයේදී සමාධිය ප්‍රඥාව දියුණු කරලා මේ නිවන සාක්ෂාත් කරගැනීමේ ඒ ඵලය සාක්ෂාත් කරගැනීමේ අවස්ථාව ලබන්නේ. දැන් කෙනෙකු දේශනා කළ පමණින් හෝ යම්කිසි ගුරුවරයෙකු ළඟට ගිහිල්ලා ඇසූ පමණින් නිවන් දැකිය හැකි නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ලක්ෂ ගාණක් නිවන් දකින්න තිබුණා. මොකද ඒ අය කෙලින් බුදුහාඳුරුන්ගෙන් තමයි මේ මාර්ගය ඇහුවේ. නමුත් ඒ අයගෙනුත් අර මේ සංසාර ජීවිතයේ කුසල ශක්තිය, පාරමී ශක්තිය, ඥාන ශක්තිය මුහුකුරා ගියපු අවස්ථාවට පැමිණි කෙනා තමයි මේ ධර්මාභිසමය නැත්නම් මේ උසස් ප්‍රතිඵල ආධ්‍යාත්මික ප්‍රතිඵල ලබා ගැනීමේ අවස්ථාව උදා කරගත්තේ. ඒ නිසා මේ මුහුකුරා යෑම, මේ පරිණත වීම, මේ පාරමිතා ඥානයේ කුසලයේ වැඩිම කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. තථාගත බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම රමණීය වටහා ගැනීමට පහසු උපමාවකින් මේක පැහැදිලි කරනවා. මහ මුහුද දැන් ලෝකේ ගැඹුරට උපමාවක් ඇහුවොත් මහ මුහුද වගේ ගැඹුරු කියන්න පුළුවන්. මොකද මහ මුහුදේ තමයි ගැඹුරුම තැන් තියෙන්නේ. මේ කියනවා මේ මහ මුහුද ගැඹුරු වෙන්නේ පියවරෙන් පියවර. අනුපුබ්බ නින්නෝ, අනුපුබ්බ පෝනෝ, අනුපුබ්බ පබ්බාරෝ කියලා කියන මුලින්ම අපි වෙරළේ සාමාන්‍ය තැනට ගියාම අපේ කකුල වැහෙන්න විතරයි වතුර තියෙන්නේ. තව ටිකක් එහාට ගියාම මේ වගේ තමයි ආධ්‍යාත්මික ජීවිතයේ කියන එක ක්‍රමානුකූලව අනුපූර්ව වශයෙන් තමයි තමන් මේ ආධ්‍යාත්මික ඵලයේ නෙලාගත යුත්තේ. තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විදිහට පෘතජ්ජන කෙනෙක් ආර්ය තත්වයට පත්වීම.
පෘථජ්ජන පුද්ගලෙක් ආර්ය තත්වයට පත් වීම කියන එක හරියට කළු ගලකින් සමාධි පිළිමේ නෙලනවා වගේ කාර්යයක්. එතකොට මේක කෙනෙකුට හිටි ගමන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ඉන්න තමන් පෘථජ්ජන පුද්ගලෙන් නම් තමා තුලින් රහතන් වහන්සේ නමක්, තමා තුලින් පසේ බුදුරජාණන් වහන්සේ නමක්, තමා තුලින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණු කෙනෙක් කියන කර කළු ගලකින් සමාධි පිළිමේ නෙලනවා වගේ ඉවසීම අවශ්‍ය, දැනුම අවශ්‍ය, පුහුණුව අවශ්‍ය, කැපවීම අවශ්‍ය අනුපූර්ව ප්‍රතිපදාවකින් ලැබිය යුතු ඵලයක් මිසක්වා එහෙම නැතුව කෙනෙකු ළඟට ගිය පමණින් හෝ එහෙම නැත්නම් යම් සතියක් දෙකක් මාසයක් ඉඳලා සහතිකයක් ලබාගත් පමණින් එන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මේ විශාල මුලාවක ඉන්නේ කියන එක හරි පැහැදිලි. ඔය ඥානසාර සමුච්චය කියන බෞද්ධ සාහිත්‍යයේන කෘතියේ එක සඳහන් වෙන හරි ලස්සන ගාථාවක්, ශ්ලෝකයක්. තාපාත් ඡේදස්ච නිකසත් ස්වර්ණමිව පණ්ඩිතයි පරීක්ෂ භික්ෂවෝ ග්‍රාහ්‍යම් මද්වචෝ නතු ගෞරවාත් කියලා මේ බුදුරජාණන් වහන්සේගේම ප්‍රකාශයක් විදිහට කියන්නේ නියම රත්තරන්, සැබෑ රත්තරන් මිලදී ගන්න කැමති කෙනෙක් ඒ රත්තරන් පිළිබඳ විශේෂඥෙක් රත්තරන් මිලදී ගන්නකොට ඒක කිරලා බලනවා නියම රත්තරන්ද කියලා. පුරාණ කාලේ මේක පුලුස්සල බලනවා නියම රත්තරන්ද කියලා. නැත්තම් කපලා බලනවා මොකද වටේ රත්තරන් වුණාට මැද රත්තරන් නොවෙන්න පුළුවන්. ඒ වගේ තමයි බුද්ධ වචනයත් පරීක්ෂා කළා බාර ගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට කියන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් කියනවා නම් තමන් මාර්ගඵලලාභී කියලා, යම්කිසි කෙනෙක් කියනවා නම් තමන් ආධ්‍යාත්මික සුගතියක් ලැබලා තියෙනවා කියලා මම හිතන්නේ අඩුම තරමින් දශකයක් දෙකක්වත් ඒ පුද්ගලයාගේ සිතිවිලි, චර්යා, දේශනා, පැවැත්ම පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඒ විදිහට පිළිගන්න පුළුවන් තත්වයක ඉන්නවද එහෙමයි අපේ හඳුරන්නේ. පනහඩුවේ යසස්සි ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ දැන් අපි දන්නා උස ගොඩ නැගිල්ලකට නගින්න අපිට පඩිපෙළේ නගින්නත් පුළුවන්. ඒ වගේම සැනකින් ලිෆ්ට් එකේ යන්නත් පුළුවන්. මේ ධර්මයේ මාර්ගඵල ලබන මේ අනුපූර්ව ප්‍රතිපදාවේ පඩිපෙළේ යන හිමින් යන ගමනකුත් ලිෆ්ට් එකේ යන්න පුළුවන් කෙටි ක්‍රමත් කියලා එහෙම ක්‍රම තියනවාද? බොහෝ විට ඉක්මනින් මේ ගමන යන්න වහා මේ ගමන යන්න බලාපොරොත්තු වෙන අයට එවැනි දැනුවත් කිරීමකුත් කරනවා. මේ ඉගැන්වීම් තුළ පහසුවෙන් කෙටි ක්‍රමයකින් මේට ළඟා විය හැකි ආකාරයන් තියෙනවා කියලා. එහෙම විග්‍රහයක් තියෙනවාද? ඇත්තටම දැන් ඔය මේ අපේ සමාජයේ තියෙන ලොකු මේ කතා බහක් තමයි මේ දැන් සමහරක් අය හිතා ඉන්නවා ඉක්මනින් නිවන් දකින්න, ෂණයෙන් නිවන් දකින්න, නැත්නම් සරලව ෂෝට් කට් වලින් අර ඔබතුමාගේ වයි කෙටි මාර්ගයකින් ගිහිල්ලා කොහොමද නිවන් දකින්නේ? මේ නිවන කියන එක හරියට හඳුනාගෙන අවබෝධ කරගත්තේ නැති අය හරියට මුලා වෙනවා මේ හේතුව නිසා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියලානේ. તો නිර්වාණය කියන තැන, නිර්වාණය කියන තත්වයට පත්වෙච්ච කෙනා තුළ තණ්හාවක් තියෙන්න බෑ. තණ්හාව ෂය කරන තැන තමයි නිවන තියෙන්නේ. ඒ වගේම රාගයක් තියෙන්න බෑ. රාගය නැති තැන තමයි නිවන කියන්නේ. ඒ වගේම නිරෝධය. එතකොට මේ කියන ලක්ෂණ වලින් සමන්විත වෙච්ච තැන තමයි නිවන කියලා කියන්නේ. එතකොට දැන් අපි ඔය මේ නිවන හොයාගෙන ඔය කෙටි මාර්ග වලින් නිවන හොයාගෙන යන හැම කෙනාම ගමන් කරන අය දිහා පොඩ්ඩක් බලන්නකෝ. තණ්හාව ෂය කරපු නෙවෙයි, තණ්හාව උපරිමෙන්ම තියෙන අය. මේ රාගය ෂය කරපු අය නෙවෙයි, රාගයේ ඉහළටම ගිය අය. ඒ වගේ මේ රාග, ద్వේෂ, මෝහ ආදී ක්ලේශයන් නැති කරපු තැන නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ අර නිබ්බාන ධාතු සූත්‍රයේ දේශනා කරනකොට මේ අපේ බොහෝ දෙනා නිවන කියලා හොයාගෙන යන්නේ නිවන් දැක්ක රහතන් වහන්සේලා කියලා යන්නෙම අර රාග, ద్వේෂ, මෝහ කියන ඒවායි සාමාන්‍ය අර අපි කතා කරපු මේ කල්යාණ පුතුජන කියන தത്വයටත් වඩා පල්ලෙහාට ගිය පහත්ම පුහුදුන් භවෙත් පල්ලෙහා මට්ටම ඉන්න අය ළඟට තමයි ඔය කියන නිවන් හොයාගෙන කෙටි ක්‍රම වලින් නිවන් දකින්න ගමන් කරන්නේ. ඉතින් අපිට පේනවා මේ ඒ වගේ තැන්. එතකොට ගොඩක් වෙලාවට ඒ විදිහට පෙනී සිටින උදවියගේ චර්යාව, ඒ වගේම අපි ඉස්සෙල්ලත් කතා කළා ඔවුන්ගේ කතා විලාසය. සාමාන්‍යයෙන් නිවන් දැක්ක කෙනෙක් නම්, මාර්ගඵලක් ලැබපු කෙනෙක් නම් අත්ුක්කංශනේ, පරවම්බනේ නේ, තමන් උසස් කරලා අනිත් අය සියල්ල පහත් කරලා කතා කරන ගතිය. ඊළාට පැවැත්මේ තියෙන අශීලාචාර භාවය තියෙන්න බෑ. නමුත් ගොඩක් වෙලාවට මේ
අර විදිහට එක එක්කෙනා මිනිස්සු ඇත්තරම මේ අන්ධ භූතෝ අයන් ලෝකෝ කියලානේ කියන්නේ මේ ලෝකයා ගොඩක් වෙලාවට අඳුරේ වගේ ඉන්නේ. ඒකට මිනිස්සුන්ට අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ හරියට මේක නිවැරදිව අවබෝධ කරගන්න තරම් ඉවසීමක් නැතිකම. ඒ ඉවසීම නැති නිසා තමයි ෂණයෙන් අර එක තැනකින් ගිහිල්ලා අහපු ගමන්ම ඒක තමයි හරි කියලා ඒ විදිහට පිළිගන්න උදවිය. දැන් අපේ ආචාර්යතුමත් කිව්වා මේ මහාචාර්යවරු මේ සාමාන්‍යයෙන් අපි කියන්නේ උගත්කමින් ඉහළටම ගිය අනිත් අයට විශාල දැනුම සම්ප්‍රේෂණය කරන උදවිය නේද? ඒ වගේ ඊළාට අපි දැන් ගත්තොත් එහෙම සමහර හිටපු ආයතන ප්‍රධානීන් උපකුලපතිවරු පවා මේ වගේ වැරදි තැන ගිහිල්ලා ඒ විදිහට හිටගත් අවස්ථාවන් පිළිබඳව අපිට පේනවා මේ අද කාලේ වෙනකොට. ඒ කියන්නේ මේ ධර්මය වැරදි තැනකින් අල්ලගත්ත උදවිය ළඟ තමයි අර ඒ වගේ පහසුවෙන් මේවා ගැන හොයාගෙන මේ ජීවිතේ අවුල් වෙච්ච විකෘති වෙච්ච ප්‍රශ්න වලින් පිරීලා මේ ගිහි ප්‍රතිපදාවත් අවුල් වෙච්ච උදවිය තමයි ගොඩක් වෙලාවට ওই වගේ තැන් වලට ගිහිල්ලා ෂණයෙන් ලබන්න පුළුවන් සහනයක් වගේ හොයාගෙන ගිහිල්ලා අන්තිමට ඒ උදවිය තමන්ව අමාරු වැටෙනවා. ඉතින් ඒකේ බරපතලම තත්වය තමයි ඒ උදවිය දැන් ඔය කියන කණ්ඩායම් තමනුත් අපාගාමී වීමේ මාර්ගය දැනටමත් හදාගෙන අර අහිංසක මිනිස්සුන්ව නැත්තම් මේ ගැන අවබෝධයක් නැතිව ගමන් කරන අහිංසක මිනිස්සු දහස් ගාණක් ලක්ෂ ගාණක් ඒ අපාගාමී තත්වයට පත් කරන එක ඒක මහා බරපතල විනාශයක්. ඒ නිසා අපි අපේ බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් ඔබ මේ ධර්මය කියන එක අර උපමාවක් කියන්නේ සර්පේ කල්ලනකොට අල්ලන්න ඕනි නිශ්චිත තැනක් තියෙනවා. සර්පයාගේ බඩෙන් හරි නැත්තම් මේ නැට්ට පැත්තෙන් හරි ඇල්ලුවොත් ඌ එලාගෙන අපිටම දෂ්ට කරනවනේ. ඒ නිසානේ බෙල්ලෙන් අල්ලගන්න කියන්නේ. අන්න ඒ වගේ මේ ධර්මය කියන එකත් හරියට අල්ලගෙන ඒ ධර්මය හරියට ක්‍රියාත්මක නොකළොත් ඒකෙන් වෙන්නේ අපි අර සර්පයා දෂ්ට කරලා විනාශ වෙන්න වගේ ධර්මය වැරදි විදිහට අල්ලගන්න ගිහිල්ලා ඒ තුලින් අපාගාමී වෙලා සංසාරිකව අනන්ත දුක්ඛිත භාවයට පත් වෙන එක. ඒ නිසා මේ අපි අපේ බෞද්ධ ජනතාවට කියන්නේ මීටත් වඩා ඔබ බුද්ධිමත් වෙන්න. දැන් බුදුහාමුදුරුවෝ නියම ක්‍රමවේදය අපේ හාමුදුරුවෝත් කියලා දුන්නා. ඒ වගේම බුදුහාමුදුරුවෝ අර රාහුල හාමුදුරන්ට කියන උපමාව පච්චවෙක්කිත්වා කායන කම්මං කාතබ්බං. බලන්න එකම වචනේ දෙපාරක් කියන හැටි. ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන එක දෙපාරක් කියනවා. කයින් වචනයෙන් මනසින් යමක් කරන්න ඉස්සෙල්ලා දෙවරක් හිතන්න. දැන් අපිට ඒ කාලේ අපි කිව්වේ පනින්න පෙර සිතා බලන්න කියලානේ. දැන් ගොඩක් අය සිතන්න පෙර පැනලා තමයි බලන්නේ. ඒ ක්‍රමයට තමයි මේ යන්නේ. ඒ නිසා අපි අපේ බෞද්ධ ජනතාවට කියන්නේ මේ රැල්ලේ යන්න ඒ වගේම මේ පේන දෙයින් කතා කරන දෙයින් නිකන් දකින දෙයින් මේ ධර්මය මේකයි මේක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය මෙයාලා තමයි රහත් අය බුදුවරු කියලා නිකන් නිස්කාරණේ ගිහිල්ලා විනාශ නොවි හොඳ අවබෝධයෙන් දැන් ධර්මයේ බුදුහාමුදුරුවෝ කියන්නේ සුත්තේ ඕතාරේ තබ්බං විනයේ සන්දස්සේ තබ්බං. මම මේ වැඩි දීර්ඝව කියන්නේ නැහැ. යම් කිසි කාරණාවක් කෙනෙක් කියනවා නම් සූත්‍රයත් එක්ක බහලා බලන්න ඕනේ. විනයත් එක්ක සසඳලා බලන්න ඕනේ. මේ දෙකෙන් තමයි නියම ධර්මයේ විනය අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. වහ නිවන් සොයන්නට මත්තෙන් වහමහා මේ උත්තරීතර ධර්මය රැකගැනීමේ පියවර ගත යුතුව තිබෙන බව අපේ හාමුදුරන් වහන්සේලා පෙන්වා දෙන්නේ. ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයාණනි, දැන් මේ සියලු ව්‍යාකූලතා මැද්දේ අපේ ගෙදර ඉන්න අහිංසක උපාසකම්මා තාත්තා එහෙම නැත්නම් තරුණ මාර්ගඵල හොයාගෙන යන්න තරම් පින්වන්ත මනසක් තියෙන තරුණිය ගත යුතු මඟ කුමක්ද? ගෑන් මහත්මයා, අපි මේ ශනික නූල්ස් වගේනේ අපි මේ හැමදේම ඉක්මන් ප්‍රතිඵලනේ අපේක්ෂා කරන්නේ. ඉක්මනින් යමක් කරන්නේ. එහෙම බෑ කිසිවක්. හොඳට මතක තියාගන්න ඕන ජීවිත කියන්නේ සෙල්ලමක් නෙවෙයි. විශේෂයෙන් බෞද්ධයා කියන පුජ්‍යලයා වඩාත්ම අන් හැම දිනාටම වඩා අවබෝධයෙන් සිටිය යුතු සිටිය පුජ්‍යලේ. ඒ නිසා ඒක බෞද්ධයා කියන්නේ කවුද කියන එක හරියාකාරව මතකේ රඳාගන්නේ නැතිකම තමයි මේ තියෙන ගැටලුව හැමදේටම. විශේෂයෙන්ම හැම දෙයක් හා සම්බන්ධයෙන්ම මේ ක්ෂණිකව ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නැතිව ඉවසීමෙන් කටයුතු කරන්න ඕන කියන එක තමයි ඊටාම පැහැදිලිව කිය යුතු වන්නේ. දැන් අපි ගත්තොත් දැන් බොහෝ විට මේ බෞද්ධ සම්ප්‍රදාය තුල
යම් යම් දේවල් බොහොම ඉක්මනින්ම සාක්ෂාත් කරගන්න අපේක්ෂා කරන. දැන් නිදසුනක් වශයෙන් අපි ගත්තොත් දැන් පාරමිතා කියන ගුණය ලෙහෙසියෙන් පාරමිතා පුරන පුජ්‍යලේ බවට අපිටපත් වෙන්න බෑනේ. දැන් අපි කියන්නේ ඕනම දෙයකට අපි දැන් මේ පාරමිතා පුරනවා. ආදරය හා සම්බන්ධව වුණත් අපි කියන්නේ මේ ඒක පාරමිතාවක් වශයෙන් පුරනවා කියලා. එහෙම ක්ෂණිකව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් පාරමිතා කියන සංකල්පය අපි ගත්තොත් ස්ටෙප්ස් නැත්නම් පියවරයන් වශයෙන් ගත්තොත් පස්වෙනි වගේ පියවරේ තියෙන පාරමිතා ගුණය. දැන් හොඳ නරක කියන කාරණාව බලන්න. හොඳ නරක හඳුනා ගැනීමේ මනා හැකියාවක් අපිට තියෙන්න ඕන. බුද්ධිය කියන එක පාවිච්චි කළා තමයි හොඳ නරක හඳුනගන්නේ. නරකින් හොඳ හඳුනාගෙන හොඳ කාලාන්තරයක් තිස්සේ හොඳ තුල ක්‍රියාත්මක වීම තුල තමයි පුරුද්දක් බවට පත් වෙන්නේ. අන්න දෙවෙනි පියවර. පුරුද්දක් බවට පත් වෙන්නේ. ඒ පුරුද්ද කාලාන්තරයක් තිස්සේ ක්‍රියාවට නැංවීම තුල තමයි මේක සිරිතක් චාරිත්‍රයක් බවට පත් වෙන්නේ. කල යුතුයම දෙයක් කියලා හැඟෙන්නේ පුරුද්දක් බවට පරිවර්තනය කරගත්තාට පස්සේ. එතකොට මේක කල යුතු දෙයක් බහැර නොවිය යුතු දෙයක් කියලා හඳුනාගෙන ක්‍රියාවට නංවනකොට චාරිත්‍රයක් වශයෙන් සිරිතක් වශයෙන් පුරුදු පුහුණු කරනකොට තමයි ප්‍රතිපත්තියක් බවට පරිවර්තනය වෙන්නේ. ප්‍රතිපත්තිය කියන එක හතරවෙනි අවස්ථාවේ තියෙන. ප්‍රතිපත්තිය කාලාන්තරයක් තිස්සේ පුරුදු පුහුණු කරගෙන යනකොට තමයි මේක පාරමිතාවක් බවට පරිවර්තනය වෙන්නේ. මුලම අපි පටන් ගන්නේ පාරමිතා. පාරමීදම් පුරමු අපි දෙන්නා කියලානේ පටන් ගන්නේ නේද? මේ ඊටාම පල්ලෙහා මට්ටමේ තියෙන ලෞකික කාර්යයන් පවා පාරමිතාවකටයි අපි දාලා තියෙන්නේ. මේ බෞද්ධ ඊටාම ශ්‍රේෂ්ඨ වචන ශ්‍රේෂ්ඨ අවස්ථා. ඒ අමුයේ නසාදාන මරාදාන අවස්ථාවකටනේ අපිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා බෞද්ධයාට අප කියන්නේ බෞද්ධයා කියලා කියන්නේ අන් සැමට වඩා බුද්ධිමත් විය යුතු පිරිසක් අතීතයේ එහෙම වුණා. හොඳට තෝර බේර ගන්න පුළුවන් හංසයාගේ දිව තමයි ස්වර්ණ හංසයාගේ දිව තමයි බෞද්ධයාට අපි උපමා කරන්නේ. මොනතරම් නරකින් වුණත් හොඳක් තියෙනවා නම් හොඳ උකහා ගන්න නැත්නම් වෙන් කර ගන්න පුළුවන් හැකියාව තියෙන කෙනාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. ස්වර්ණ හංසයාගේ දිවට තියෙනවා ජල සාගරයක වුණත් කිරිබිඳක් වැටුණා නම් දිව තැබුවාට පස්සේ ඒ කිරිබිඳ විතරක් ඇදලා ගන්න පුළුවන් හැකියාව. ඒ නිසා විශේෂයෙන් සිංහල බෞද්ධයෝ මේ රටවාසී විශේෂයෙන් තරුණ තරුණියන් හොඳට මතක තියාගන්න ඕන අප සෙල්ලම් පහසු පිරිසක් නොවේ මේ බෞද්ධයෝ කියලා කියන්නේ. ඊටාම ශ්‍රේෂ්ඨ දහමක් තියෙනවා, ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තියෙනවා. මේක අකාමකා දාන්න එපා. අපි මොන බුද්ධියක් ඇතුවද මොන අත්හදා බැලීමකින්ද මොන පරිශ්‍රණයක් කළාද මේවා නිකම් පයින් ගහලා අයින් කළා දාන්න. මේ තුල ලෝකයක් මවිත කරපු ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් තියෙනවා. අර අපි අවසාන වශයෙන් කියන්නට ඕන සෝල්බරි ස්වාමිවරයා ලංකාවට ඇවිල්ලා තියෙනවා. ආවට පස්සේ නිදහස ප්‍රදානය කරන්න 1941 අවුරුද්දේ එතුමා අනුරාධපුර පොළොන්නරු නටබුන් දිහා බලලා යන්නට කලින් අවසානයේදී පුවත්පත් කරුවන් සමග ප්‍රකාශයක් කළා තියෙනවා. සිංහල බෞද්ධයන්ට අඬ ගහලා සිංහල බෞද්ධයනේ නුඹලා තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් ප්‍රෞಢ ජාතියක් බුද්ධිමත් ජාතියක් මේ ලෝකේ කොහෙවත් ඉඳලා නැහැ. රටවල් 128ක මං ඇවිදලා තියෙනවා කියලා සෝල්බරි ස්වාමිවරයා කියන බලන්න. තමන් ආපු අරමුණත් අමතක වුණා. එතුමා ආවේ අධ්‍යාපනය තුලින් සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානිකරණය කරන්න මේ රට. නමුත් ඉතිහාසය බොහොම සුළු කාලයකින් සතියකින් ප්‍රමාණයකින් හදාරලා මෙහෙම කරන්න ඕන જાතියක් නෙවෙයි මේක සහගහන වැඩක්. මේ බෞද්ධ අධ්‍යාපනය කඩාකප්පල් කරොත් මිෂනාරි පාසල් ක්‍රමය හඳුන්වලා දුන්නොත් මේක සහගහන අපරාධයක්. මේකෙන් මමවත් මිදෙන්න ඕන කියලා සෝල්බරි ස්වාමිවරයා කිව්වේ මොකද්ද? සිංහල බෞද්ධනි නුඹලා තරම් ශ්‍රේෂ්ඨ જાතියක් ප්‍රෞಢ જાතියක් මේ ලෝකේ ලේසියෙන් හොයා ගන්න බෑ. ඒක තේරුම් ගන්න නම් ගිහිල්ලා හොයලා හොඳට විමසලා බලපල්ලා S2 කැරලා බලපල්ලා අනුරාධපුර පොළොන්නරු නටබුන් දිහා කියලා. උඹලා අවුරුදු 2500කට ඉස්සෙල්ලා හිටී තැන කොයිතරම් ශ්‍රේෂ්ඨ තැනකද උඹලා හිටියේ. ඒ ශ්‍රේෂ්ඨත්වය රැකගෙන ආවනම් ඒ වටිනාකම් ආරක්ෂා කරගෙන ආවනම් උඹලා ඉන්න ඕන තැන අද හිතා ගන්නවත් බෑ කියලා එතුමා කියනවා. අන්න ඒ නිසා බෞද්ධයන්ට අපි අඬ ගහලා කියන්නේ විශේෂයෙන්ම සෙල්ලම් කරන්න එපා ජීවිතත් එක්ක මේ සංස්කෘතියත් එක්ක මේ වටිනා හර ධර්මත් එක්ක හොඳට හදාරන්න හොඳට කියවලා පිබිදෙන්න නැගිටින්න අපේ සංස්කෘතිය අපේ වටිනා මේ ශ්‍රී විභූතිය වටිනා උරුමයන් රැක ගන්නට කියලා තමයි අපි අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපට තිබෙන ඊටාම උත්තරීතර ත්‍රිපිටකය තුළ
මේ ආත්ම භාවයේදීම වූ මාර්ගඵල ලබා ගැනීමේ හැකියාව තිබෙන බවත් අප මංමුලා වුණොත් අපට කිසිවක් කර ගෙයා ගැනීමට නොහැකිව අපායගාමී වන්නටත් පුළුවන්කම තිබෙන බවත් මනවින් අපට පැහැදිලි වුණා මේ සාකච්ඡාවේදී. ඉතින් අපේ ආච්චි අම්මලා, ඒ වගේම සීයලා, තරුණ පිරිස, සහෝදර සහෝදරයන් මට කල්යාණ මිත්‍රයා හමු වුණා. මම නිවන් බණ අහන්න යනවා කියලා යන්නේ. ඇතැම් විට අපායගාමී වෙන තැනකට වෙන්න පුළුවන්. විචාරශීලී වෙන්න අපේ ගෞරවනීය මහා සංඝරත්නය සඳහන් කළා වගේම කාලාම සූත්‍රයේ පෙන්වා දීම හොඳින් හදවතට ගන්න. ඒ වගේම පාලකයන්ගෙනොත් වන්දනීය පූජනීය වගකිව යුතු මහා සංඝරත්නයනොත් මාර්ගඵල බලාපොරොත්තු වෙන උතුම් නිවන් මඟ සොයා යන මේ අපේ සදැහැති පිරිසට ශක්තිය අත්වැල අවශ්‍යම මොහොතකයි අපි සිටින්නේ. ඊටම වටිනා සාකච්ඡාවකට එකතු වූ වහන්සේලාට নমස්කාර පූර්වක ස්තුතිය. කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය දිනියායේ පඤ්ඤාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍යපාද පනහඩුවේ යසස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ගාමිණී රත්නශ්‍රී මහත්මයාට ස්තුතිය ඔබතුමාටත්. තෙරුවන් සරණයි. අපි අද අමාවැස්ස පෝදා වැඩසටහන මෙතකින් සමාප්ත කරනවා. අපි නිකිණි පුර පසළොස්වක පෝය දවසේ අමාවැස්සෙන් සිත් නිවා පහන් කරගන්න නැවත හමු වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.